එනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපිත් වෙනදා වගේම අපි මුලින් පොඩි කාරණයක් කියලා ඊට පස්සේ අපි අවස්ථාව දෙමු සියලු දෙනාටම ප්‍රශ්න අහන්න. ඉතින් මම උපමාවකින් අද කතාව පටන් ගන්නම් වෙනදා වගේම. මේ උපමාව තමයි අත්තම්ම කෙනෙක් තමන්ගේ මුණුබුරාට සුරංගනා කතාවක් කියනවා. ඉතින් මේ සුරංගනා කතාවේ මේ අත්තම්ම විස්තර කරනවා ලොකු පරාසයක් ගැන. ලොකු රාක්ෂයෙක් ගැන විස්තර කරනවා. ඉතින් මේ කතාව අහලා අර පොඩි දරුවා රාක්ෂයෙක් මවා ගන්න. ඉතින් මෙහෙම රාක්ෂයෙක් මවාගෙන ඉතින් දැන් මේ දරුවා මේ නිින්දට යනකොට මෙයාට අර දැන් අත්තම්ම අර කියලා දීපු අර කතාවේ අර රාක්ෂයා මතක් වෙනවා. ඉතින් මේ දරුවට හිතෙනවා දැන් මේ රාක්ෂයා කොයි වෙලාවෙ හරි මේ ඇඳ යටින් එයි කියලා. ඉතින් එයා ඒකට බය වෙනවා. එයා බය වෙලා අම්මට කතා කරනවා තාත්තට කතා කරනවා. ඊට පස්සේ දැන් මෙයා මේ නිින්දට ගියාට පස්සේ රැයට හීනෙන් බය වෙනවා. අර ඇඳ යටින් අර කතාවේ ආපු අර අත්තම්ම කියපු කතාවේ ආපු අර රාක්ෂයා කොයි වෙලාව හරි එයි කියලා. ඉතින් දැන් මේක දිගටම මේ කතාව යනකොට මෙයාගේ බාප්පා උපක්‍රමයක් යොදනවා. ඊට පස්සේ මේ බාප්පා කතා කරලා කියනවා එයාත් එයාට දැන් මේ ළමයාට මේ රාශිය නැහැ කියන එක එයාට තෝරගන්න බෑ. ඒකට මේ ළමයාට මේ බාප්පා කරන වැඩේ තව කතාවක්. දැන් මේ කතාවේ ඉන්නේ දෙවියෙක්. එතකොට මේ කතාවේ ඉන්න ඒ දෙවියට අර රාශිය බයයි. ඉතින් දැන් බාප්පා තව අලුත් කතාවක් හදනවා. දැන් මෙහිම දේවතාවෙක් ඉන්නවා. මේ දේවතාවා එනකොටත් අර රාක්ෂයා බයේ විහුලනවා, බයේ කෑ ගහනවා, බයේ දුවනවා කියලා ඉතින් අර දේවතාව ගැන ලොකු වීර කතාවක් කියනවා. ඉතින් වීර කතාවක් කියලා කියන පුතා නිදා ගන්නකොට අර දේවතාවා සිහි කරලා නිදා ගන්න. එතකොට රාක්ෂයා ඇතුලෙන් එන්නේ නැහැ, යටින් එන්නේ නැහැ, ඇඳ යටින් එන්නේ නැහැ. ඔයා බය කරන්න එන්නේ නැහැ. ඉතින් දැන් මේ වගේ කතාවක් තමයි ඔබ සියලු දෙනාම ඉන්න තැන. ඒ කියන්නේ එක්කෝ ඔබ අර රාශියගෙන් ගැලවෙන්න දුවනවා. රාශියට බය වෙනවා. එහෙම නැත්නම් ඔබ ඒ රාශියගෙන් මිදෙන්න අර දේවතාවගේ පිහිට පතාගෙන යනවා. ඉතින් දැන් මේ වගේ සුරංගනා කතා දෙකක තමයි ඔබ හිර වෙලා ඉන්නේ. එක්ක ඔබ අත්තම්මලා හම්බෙන්න යනවා රාශිය ගැන කතා අහන්න. එහෙම නැත්නම් ඔබ බාප්පලා හම්බෙන්න යනවා දේවතාව ගැන කතා අහන්න. ඉතින් ඔබ කොහොමත් මේ කතන්දර අහන්න කැමති. එක්ක ඔබ අත්තම්මලා හොයා යනවා මේ තවත් රාශිය වැඩි කරගන්න. මොකද ඔබ ඇත්තම කිව්වොත් මේ රාශියන්ගේ ලොකු ආශාදයක් සිද්ධ. ඒ වගේම ඔබ බාප්පලා හොයා යනවා මේ බාප්පලාගෙන් අර දේවතාව ගැන රස කතා මේ රාශියන්ගෙන් ගැලවෙන්නේ කොහොමද කියන රස කතා අහා යන්න. එතකොට මේ විදිහට මේ වගේ අන්ත දෙකක තමයි සෑම වෙලාවෙම සිර වෙලා ඉන්නේ. දැන් මෙතන ඔබ පැහැදිලි කරගත යුතු එකක් තමයි දැන් අපි මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන තුන ඔබලා අහලා තියෙන මූලික හැම බණකින්ම අහනවා මේක තමයි එකම දහම, මේක තමයි බුදුරේ දේශනා කරපු දහම කියලා ඔබ අහලා තියෙනකොට දැන් මෙන්න මේ වගේ මේ අත්තම්ම සහ බාප්පා වගේ කතාවක් වෙනවා. දැන් ඔබ නිච්ච වූ සංඥාවේ ඉඳලා ඊට පස්සේ මාරු වෙනවා අනිච්ච සංඥා. එහෙම නැත්නම් සුඛ සංඥාවේ ඉඳන් ඔබ මාරු වෙනවා දුක්ඛ සංඥා. එහෙම නැත්නම් ඔබ අත්ත් සංඥාවේ ඉඳන් මාරු වෙනවා අනාත්ත් සංඥා. දැන්
දැන් අර එක විදිහකට මේක අත්තම්මයි බාප්පයි වෙන්නේ හරියට මේ වගේ එකක් තමයි. දැන් ඔබ මුලින් ඔබට හම්බෙනවා නිච්ච වූ රාක්ෂේ. නිච්ච වූ රාක්ෂය හම්බෙලා ඊට පස්සේ ඔබ කරන වැඩේ අර දේවතාවගේ කතාව අහලා බාප්පගෙන් අත්තම්මගේ නිච්ච සංඥාව අරගෙන අත්තම්මගේ නිච්ච සංඥාව අරගෙන රාක්ෂය හදා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? බාප්පගෙන් දේවතාවගේ කතාව අහලා ඔබ අනිච්ච සංඥාව දාගන්නවා. ඒ දාගන්නේ මොකටද? අර රාශියට. මුලින්ම නිච්ච රාශිය ඉන්නවා, දෙවෙනි විදිහට ඉන්නවා අනිච්ච වූ රාශිය. ඒ ඔය විදිහට ඔබ නිච්ච වූ සුඛ වූ රාශියගෙන් දුක්ඛ වූ රාශියට මාරු වෙනවා. එහෙම නැත්නම් ඔබ අත්ත වූ රාශියගෙන් අනත්ත වූ රාශියට මාරු වෙනවා. දැන් මෙතනදී ඔබට නිච්ච වූ යමක් අරගෙන ඒ නිච්ච වූ යම අනිච්ච සංඥාවෙන් රිප්ලේස් කරනවා මිසක් එහෙම නැත්නම් නිච්ච වූ යමක් අරගෙන ඒක දුක්ඛ සංඥාවෙන් රිප්ලේස් කරනවා මිසක් එහෙම නැත්නම් අත්ත වූ සංඥාව අනත්ත් සංඥාවුන් රිප්ලේස් කරනවා මිසක් එහෙම රිප්ලේස් කිරීමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ එක වෙලාවකදී අත්තම්මගෙන් කතා අහලා නිච්ච සුඛ අත්ත කියලා එක පැත්තකට හැරෙනවා. ඊට පස්සේ ඔබ බාප්පගෙන් බණ අහලා අනිච්ච දුක්ඛ අනත්ත කියන අනිත් පැත්තෙන් ඒකම අනිත් පැත්තෙන් මාරු කරනවා. මෙන්න මේ විදිහට මාරු කරන වැඩපිළිවෙලක තමයි ඔබ යන්නේ. ඉතින් ඔබ කැමති මෙන්න මේ ආකාරයේ කතන්දර අහන්න. ඉතින් නිරන්තරයෙන්ම ඔබ අර වගේ මේ සුරංගනා කතාවක් මැවෙන තැනකට යන්න ඔබ කැමති. ඒ සුරංගනා කතාවක් මවා ගන්න ඔබ කැමති. ඒ සුරංගනා කතාව මැවෙන කතන්දර ඔබ අහන්න කැමති. එක පැත්තකින්. අනිත් පැත්තෙන් ඔබ ඒකෙන් ගැලවෙන්න කියලා තායි හදන්නේ ආයි තවත් බාප්ප කෙනෙක්ගෙන් තව ආකාරයේ සුරංගනා කතා ටිකක් අහන එකම තමයි. ඒ අහලා ඒ කතාවටම ඔබ එක විදිහක සහනයක් බලාපොරොත්තු වෙනවා තව වෙන කතාවක්. ඉතින් බොහෝ වෙලාවට ආගම කියන තැන හුඟක් වෙලාද තියෙන්නේ තෙරපියුටික් තැනක තමයි ආගම කියන එක හිර වෙලා තියෙන්නේ. ඉතින් ඒතර ආගම කියන තැනදී ඔබට ඉස්සෙල්ලාම අපායක් මවනවා. අපායක් මවලා ඊට පස්සේ තව කතාවක් මවලා මෙන්න මේ කතාව තුලින් ඔබ අර මැවිච්ච අපායෙන් නිදහස් වෙනවා කියලා ඔබට තව කතාවක් මවනවා. මුලිනුත් ඔබ මවාගත්තේ කතාවක් ඊට පස්සේ ඔබ ඒ මවාගත්තු කතාවෙන් නිදහස් වෙනවා කියලා ආයෙම හදාගත්තේ තව කතාවක්. ඉතින් මුලිනුත් ඔබ ඒක සුරංගනා කතාවක් අහලා ඔබ අපාය කියන එක මවා ගන්නවා. දෙවැනියට ඔබ තව කතාවක් අහලා ඒ අපායෙන් නිදහස් වුණා කියලා නිදහස් වෙනවා. එතකොට ඔබ බලන්න ඕනේ මොන අපායෙන්ද මේ නිදහස් වුනේ. ඉතින් ඔතනදී තමයි ඇත්තටම මේ දෘෂ්ටිය මොකක්ද කියන එක හරියට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දෘෂ්ටිය මොකක්ද කියන එක හරියට පැහැදිලි කරලා කරගන්න පුළුවන් වුණාට පස්සේ ඔබට පැහැදිලි වෙනවා මේ හැම වෙලාවෙදිම මේ දෘෂ්ටිය තුලම රැඳිලා ඉන්නවා. එතකොට මුලින්ම අපායේ මවාගත්තේ දෘෂ්ටිය තුල ඊට පස්සේ ඔබ අපායෙන් ගැලවුණා නිදහස් වුණා කියලා ඔබ හිතාගෙන ඉන්නේ ආයෙත් නැවතත් දෘෂ්ටිය තුලම. ඉතින් මෙන්න මේ කතා දෙක ඇතුලේ තමයි ඔබ සෑම විටම දෝලණය වෙමින් පවතී. එතකොට දැන් මෙන්න මේ දෙකටම ඔබෙන් ගිහිලා තමයි ඔබ කතාව තෝරගන්නේ. ඉතින් අර හැම වෙලාවෙම නිච්ච වූ යමක් කියන එකේ නිච්ච සංඥාව අනිච්ච සංඥාවෙන් රිප්ලේස් කරනවා. එහෙම නැත්නම් සාර සංඥාව අසාර සංඥාවෙන් රිප්ලේස් කරලා මෙන්න මෙහෙම යන කතාවක් තමයි යන්නේ මේ සුරංගනා කතා හරහා මවාගත්තු කතාවක් හරහා තමයි යන්නේ මේ කතාව. ඉතින් ඒකෙන් අත මිදෙනවා කියලා තායි ඔබ කරන්නේ තවත් සුරංගනා කතාවක් හදාගන්න එකම තමයි. ඉතින් අපි තවත් විස්තර කතා කරමු. කට්ටියට දෙන ප්‍රශ්නත් එක්ක. ප්‍රශ්න අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ
ඔව්. මම මේ විදිහට මම ඉදිරිපත් කරන්නම් මගේ තියෙන ප්‍රශ්නේ. මම දැන් ගිය සතියේ ස්වාමින් වහන්සේත් එක්ක කියපු දේ තමයි මම තුලින් මං දැන් කලින් නොදකපු කුණු ගොඩක් දැන් දකිනවා කියලා. එතකොට දැන් ස්වාමින් වහන්සේ මේ දුන්නේවත් එක්ක මම ඊට පස්සේ බලපු එකෙන් මට මේ දැක්ක දෙයක් තමයි දැන් එක අවස්ථාවක් ඔන්න හිතන්න ටෙලිෆෝන් එකේ කතා කරන අවස්ථාවක. එතකොට මට දැන් පෙවුනා දැන් මෙතන මේ ප්‍රොටෙක්ෂන් ස්පේස් එකක් තියෙනවා. එතකොට එතන කවර් වෙන්න තමයි දැන් මේ කතාව ගලාගෙන යන්නේ. එතකොට මෙන්න මම ස්වාමීන් වහන්සේට කියන්නේ මේ ඇතුළත මගේ ඇතුළත තියෙන මේ රණ්ඩුව. එතකොට මේක පිටින් මට පේනවා පිටින් පේන්නේ නෑ, මේක මට විතරයි පේන්නේ. එතකොට දැන් අර ස්වාමීන් වහන්සේගේ ගිය සතියේ මේ මම මේ කතාවේදී ස්වාමීන් වහන්සේ කියපු එකක් තමයි Tamanට Taman අවංක වෙන්න කියලා. එතකොට දැන් මට මෙතෙන්දී පේනවා තමයි මේ මම අවංක නෑනේ කියලා. දැන් එතනදී මම ඒක නැවතත් මේව කරනවා. ඉස්සලාම ඔබ මේ අනිත් ලෝකයාට වංක වුණාට කමන්නේ, අනිත් අය ඉස්සරහ රඟපෑවට කමන්නේ. අනිත් අය මේ අනිත් සියලු දෙනා ඉස්සරහා ඔබ වෙනත් චරිතයක් රඟපෑවට කමක් නැහැ මුලදී. හැබැයි ඔබ ඉස්සල්ලාම දැන් ඔබ දාගන්නේ සියලුම වෙස් මුහුණු ටික, ඔබ දාගන්නේ සියලුම මේකප් ටික, ඒ සියලු වෙස් මුහුණු මේකප් ටික ඔබ අමතක වෙනවා ගලවන්න. ඔබම දාගන්නේ වෙස් මුහුණු, ඔබම දාගන්න ඒ මේකප් එක ඔබට අමතක වෙනවා අයින් කරන්න. ඒක අයින් කරන්න අමතක වෙලා ඔබ නිදා ගන්න. ඔබ නිදාගෙන ඊට පස්සේ ඔබ ඇහැරෙනවා. ඔබ ඇහැරිලා ඊට පස්සේ ඔබ කණ්ණාඩියක් ඉස්සරහට යනවා. ඔබ කණ්ණාඩියක් ඉස්සරහට යනකොට ඔබ දකින්නේ ඔබ දකින්නේ අර දාගෙන ඉන්න වෙස් මුහුණ. එහෙම නැත්නම් ඔබ දාගෙන ඉන්න මේකප්. එතකොට දාගෙන ඉන්න මේ වෙස් මුහුණ දකින්නකොට ඔබ හිතෙනවා මේ තමයි මගේ ඇත්ත මුහුණ. ඔබ ඇත්ත මුහුණ කියලා ඔබ ඒකට රැවටෙනවා. මම කියන්නේ ඔබ ඉස්සෙල්ලාම අනිත් සියලු දෙනාට ඉස්සරහා ඔබ වෙස් මුහුණක් දාගෙන හිටියට කමන්නේ. ඉස්සෙල්ලාම ඔබ මතක ඇතුව ඔබේ වෙස් මුහුණ ගලවන්න. ගලවලා ඔබේ සැබෑ මුහුණ මොකක්ද කියලා දකින්න. ඒ දකින්න එක තමයි මූලික වශයෙන් අර Tamanට මේ අවංක වෙනවා කියන තැන. දැන් මෙහෙමයි දැන් උගාක් අය දැන් ඔබ මොකක් හරි දෘෂ්ටියක් අල්ලගෙන ඉන්නවා. මොකක් හරි මාර්ගයක නැත්නම් මොකක් හරි දැන් අපි මේ ධර්ම මාර්ගය කියලාත් ඔබ යම්කිසි වැඩපිළිවෙලක් ඔබ වඩාගෙන යනවා කෙනෙක්. දැන් කෙනෙක් සමහරට අවුරුදු 30 40ක් යම් භාවනාවක් කරගෙන යනවා. ඉතින් එහෙම භාවනාවක් කරගෙන ගිහිල්ලා දැන් ඔබ අනිත් අය ඉස්සරහට දැන් මේ රඟපානවා. දැන් මම මේ බණ අහනවා, මම දැන් නිවිලා ඉන්නේ. දැන් මේ භාවනාව මෙන්න මේකයි කියලා ඔබ අනිත් අයට ඒක ඔප්පු කරන්න යනවා. දැන් මේ මම මේ ආන බණ ටික හරි, මේ මං කරන භාවනාව හරි කියලා මේ අනිත් සියලු දෙනාටම ඔප්පු කරන්න යනවා. හැබැයි ඔබ අතුලාන්තයෙන්ම දන්නවා ඇත්තම කතාවක් එහෙම එකක් නැහැ කියලා. ඇත්තටම ඔබ තුල එහෙම එකක් නැහැ කියලා. හැබැයි ඔබ තුල එහෙම එකක් නැහැ කියලා ඔබට දන්නවා. ඔබ ඉස්සලාම ඔබට ඒක අවංකව ඔබට දැනෙනවා. හැබැයි අර අනිත් සියලු දෙනා හරහා දැන් සියලු දෙනා හරහා ඒ සියලු දෙනාටම ඔබ දැන් යම් කතාවක් කියලා ඒ කතාව ඔබට දැන් රිවර්ස් කරන්න බෑ. ඔබ මේ ඔබත් ඒ කියලා ඒ බණ අහන්න කියලා ඔබත් කියලා ඒ භාවනාව කරන්න කියලා අනිත් අය බලෙන් අතගෙන ගිහලා එතනට දාලා දැන් ඔබට එකපාර මේ කතාව රිවර්ස් කරන්න බෑ. ඒ රිවර්ස් කරන්න බැරි හින්දා ඔබ දිගටම මොකද කරන්නේ අර දැන් ඔබ තුල හැබෑ නිවීමක් නෑ. ඔබ මොකද කරන්නේ මේ අර ඔබේ වැරද්ද දිගින් දිගටම ඔබ නඩත්තු කරනවා. දැන් මේ දිගින් දිගටම මේ වැරද්ද නඩත්තු කිරීම තමයි මූලික වශයෙන් ඔබ සිද්ධ කරන්නේ. ඉතින් දැන් ඔන්න ඔය වැරද්ද නඩත්තු කරන බව ඉස්සෙල්ලා Taman තෝරගත්තා නම්
පස්සේ තමන් එතනින් එහාට යමක් හොයන්න පටන් ගන්නවා. එතනින් එහාට තියෙන මොකද්ද මේ වැරද්ද? කොතනද මට වැරදුනේ? කොතනද අන්නේ වැරද්ද හොයන්න පටන් ගන්නවා. අන්නේ වැරද්ද හොයන්න පටන් ගන්නකොට එතනින් එහාට ගිය කතාවක් ඔබට පැහැදිලි වෙන්න පුළුවන්. එතකොට එතනදී තුලදී ඔබ තුල අර ලොකු විවෘතභාවයක්. එතකොට අර මම අර එක දේශනාවකදී කලින් සඳහන් කරේ අර වහලා තියෙන ගෙයක් පුස්කාලා ඒක ඇතුලේ ගඳ ගහලා ඒක ඇතුලේ අර අඳුරු ඒ කියන්නේ වාත්‍රාශය නැතුව ඒ අඳුරු ස්වභාවයටපත් වෙනවා කියලා මම කලින් කිව්වනේ. ඒ වගේ දෙයක් වෙනවා. ඉතින් ඔබ ඒක දැන් අර ඒ වගේම දැන් ඔබ විවෘත වෙනකොට අර වාතාශ්‍රය සහ ඉරේලියේ ආවා වගේ ඒ ඇතුලේ එන්නේ ඔබත් කලින් නොදකපු දේවල් ටික දකින්න පටන් ගන්නවා මෙහෙම විවෘත වෙනවා. ඊළඟට දැන් ඉතින් ඔබට දෙවෙනි මට්ටමින් ඔබට ඊට වඩා බොහොම සරල කතාවකින් මම මෙහෙම කියන්නම්. දැන් ඔතන ඔය කුණු ගොඩ කියන එක අපි මුලින් ගන්නවා තමයි. දැන් මම කියන්නම් ඔබේ තියෙන සියලු කෙලෙස් ටික ඔබේ තියෙන සියලු ඔය තියෙන සියලු කුණු ගොඩවල් ටික මම කියනවා ඔබේ ඉස්සරහින් තියෙන මේස උඩින් තියන්න. පුළුවන්. එහෙම බෑ. මෙතන එනවා හරියට ඔන්න කතාවක් තෝරගන්න. හරිද? දැන් මෙතන ඔබ තෝරගන්න ඕනේ කතාවක් තියෙනවා. දැන් හිතන්න ඔබේ නිවසට ඔබ අකමැති පුද්ගලයෙක් කෙනෙක්. එහෙම නැත්නම් ඔබේ නිවසට සර්පෙක් හරි සතෙක් හරි එනවා. ඔබට පුළුවන් මේ සර්පයා මොකක් හරි ක්‍රමයකින් දාලා එළියට ඇදලා දාන්න. හරිද? ඊළඟට කවුරු හරි බොරුවට කියනවා ඔබේ ගෙදර අමනුෂ්‍යයෙක් ඉන්නවා. එහෙම නැත්නම් මලගිය පානකාරයෙක් ඉන්නවා කියලා බොරුවට කියනවා. හරිද? එතකොට දැන් ඔබ විශ්වාස කරනවා දැන් මෙතන මේ මලගිය පානකාරයෙක් එහෙම නැත්නම් මෙතන අමනුෂ්‍යයෙක් මේ භූතයෙක් මොකක් හරි ප්‍රේතයෙක් ඉන්නවයි. හරි. දැන් ඔබ සර්පයා එහෙම නැත්නම් සතාය මොකක් හරි උපක්‍රමයකින් එළියට දැම්මට දැන් අර අමනුෂ්‍යය එළියට දාන්න පුළුවන්. ගේ ඇතුලේ. බෑ. ඔබ ඒක විශ්වාස කරොත් බෑ නේද? හරිද? පැහැදිලිද? හරි. එතකොට දැන් ඔබ දැන් මෙතන මේ නැති දෙයක් ඔබට බෑ නැති කරන්න. නැති දෙයක් ඔබට බෑ එළියට දාන්න. නැති දෙයක් ඔබට මොනවා ක්‍රමයකින්වත් ඔබට බෑ නැති දෙයක් නැති කරන්න ඔබට. හරිද? දැන් මම ඔබට කිව්වා ඔබේ කෙලෙස් ටික ඔබේ කුණු ගොඩ ටික ඔබේ මේස උඩින් තියන්න කියලා කිව්වහම ඔබ කියන එක කරන්න බෑ කියලා. ඇයි බෑ කියන්නේ? බෑ කියන්නේ එහෙම කුණු ගොඩක් කියලා ගන්න පවතින දෙයක් හොයාගන්න නැහැ. ඇත්තටම එතකොට දැන් ඔබ තියනවයි කියලා හිතාගෙන ඉතියට ඇත්තටම තියනවද එහෙම නැත්නම් නැති දෙයක්ද? නැති දෙයක්. එතකොට නැති දෙයක් කොහොමද නැති කරන්නේ? එතකොට දැන් මෙතනදී හොඳට මතක තියාගන්න දැන් අපිට මේක මේ තියනවයි කියන දෘෂ්ටිය තමයි මෙතන තියෙන්නේ. හරිද? දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර පරාසයගේ කතාව වගේ තමයි. දැන් පරාසය ඉන්නවා. දැන් පරාසය කොහොමද නැති කරන්නේ? ඒකට පරාසය නැති කරන්න දැන් ඔබ බොහෝ වෙලාවට ගන්න පරාසය නැති කරන්න තව කතා ටිකක් අහගන්නවා. ඒ කියන්නේ දැන් පරාසය නැති කරන්න මෙහිම දේවතාවෙක් එනවා. එයා එනකොට මේ පරාසය බය වෙලා දුවනවා. ඊළඟ ඔබ තව කතාවක් තව බාප්පා කෙනෙක්ගෙන් තව කතාවක් අහගෙන ඔබට එහෙම කතාවක් හදාගන්න පුළුවන්. දැන් මෙහෙම වුණාන් පස්සේ මෙහෙම කෙලස් ටික යනවා කියලා. දැන් ඇත්තටම ඒ හදාගන්න ඒ කතාව ඇතුලේ ඔබ හදාගන්නේ තවත් මායාවකට තවත් මිනිගුවකට අහු වෙනවා විතරයි වෙන්නේ. දැන් මෙන්න මෙහෙම ගන්න. දැන් මම ඔබට කියනවා දැන් ඔබේ කෙලස් ටික ඔය තියෙන ඔක්කොම කුණු ටික මේස උඩින් තියන්න කියලා. ඇත්තටම මේක තියන්න බෑ. ඇයි තියන්න බැරි? ඇත්තටම නොපවතින එකක් ඔබට එහෙම තියන්න බෑනේ. එතකොට මේ නොපවතින එකක් පවතිනවායි කියලා අරගෙන සිටීමම තමයි ඇත්තටම සැබෑ ක්ලේශය. එතකොට මේ නැති එකක් නැති කරන්න හදන එක. ඒක තමයි ඇත්තටම මුලාව වෙන්නේ. ඉතින් ඒ මුලාව ඔබ පැහැදිලි කරගත්තා නම් ඒ මුලාව තුල තියෙන බොරුව ඔබ පැහැදිලි කරගත්තා නම් ඔබ බොහොම සරලවම මේ කතාව ඉවර කරනවා. ඒක ස්වාමින් වහන්සේ මම මේක හිතලා බැලුවා මට ඒක මෙන්න මේ විදිහට තේරුණා. මොකද ස්වාමින් වහන්සේගේ දේශනා අහගෙන යනකොට මට ඒක තේරෙනවා දැන් මේක මේ එළියට අරගෙන එහෙම තියන්න බෑ. දැන් මේක මේ කොහොම හරි මේ
ෆෝමේෂන් එකට මොකක් හරි ඇත්ත කරගෙන දැන් මේ කතා කරනවා කියලා. එතකොට දැන් හිතන්න දැන් මට මේක තේරුණා කියන්නේ දැන් ඒක ඒ විදිහට වැටහීමක් ආවත් දැන් මට මේ වගේ දුවන ප්‍රශ්නය ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න හිතෙන්නෙම මාත් එක්කම තියෙන සැකය කියන එක. අන්න එහෙම මට ඊතුණා එතන දැන් අර ඒ ස්වාමීන් වහන්සේ එක්ස්ප්ලেইন කරපු එකද වගේ මට දැන් තේරෙන්නේ දැන් මාත් එක්කම එතන මටම සැකය. දැන් සැකයක් ඇතිවීමම තමයි එතන කෙලෙස් කියන එක. ඔය දැන් මෙහෙමයි දැන් මේ කතාව ඔබට නොතේරෙනවනේ මේ ඔබට මම මේ කියන කතාව කියනකොටම කියන මොහොතේදීම ඔබට තේරෙනවා. හැබැයි තේරිලා ටිකක් වෙලාව යනකොට ඔබට ආයි බය හිතෙනවා. නෑ මෙතනින් එහාට තව එකක් ඇති. මේක නෙමෙයි. මේක මෙච්චර සරල වෙන්න බෑ. මේක මෙච්චර කොහොමද සරල වෙන්නේ? ඊට වඩා සංකීර්ණ එකක් ඇති කියලා ඔන්න ඔබට ඇති වෙනවා සැකයක්. සැකයක් ඇති වෙලා ඔබට දැන් බයක් ඇති වෙනවා. දැන් මේක අරගෙන ගියොත් හිටියොත් දැන් මම මිත්‍යා දෘෂ්ටියට වැටිලා මාව විනාශ වෙලා යයි. දැන් මෙතනින් එහාට මෙතනින් එහා මොකක් හරි දෙයක් කියලා ආයෙ ඔබට සැකයක් ඇතිලා ආයෙ ඔබ හොයන්න පටන් ගන්නවා. ඇත්තටම ආයෙ මේ ඔබ හොයන්නේ ඒ සැකයේ තුලම තමයි ආයෙ සසර පවතින්නේ. ආයෙ ඔය මේ සංකීර්ණ දෙයක් හොයන එක තුලම තමයි සසර පවතින්නේ. ඔබ අර සරල මට්ටමින් ඒක පිළි අරගෙන නවතින්න බෑ. මොකද නවතිනකොටම ආයෙ මමත්වයේ කියන එක ආයෙ ඉදිප්පිලා ආයෙ බය වෙලා ආයෙ එනවා ඒ බය එළියට. ඒක හරියට හරි ස්වාමීන් වහන්සේ මටම තේරෙනවා මේ මට හිතෙනවා ඇත්තටම සමහර වෙලාවට මේ මෙච්චර සරලව මං වගේ මෝඩ කෙනෙකුට මේක වැටෙයිද කියලා හිතලායි බය හිතන එක හරියටම හරි ස්වාමීන් වහන්සේ ඉස්පත් කරපේ. එතකොට මම කියන්නේ එහෙම බය හිතනකොට ඒ බය ආයි මේ සුදින් තියන්න බලන්න. පුළුවන්ද කියලා. හොඳයි. අද අපි නා ඊළඟ ප්‍රශ්නෙට යමු. ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ මේ සම්මාදිට්ඨියෙන් ගන්න කියන්නේ අපි ඔය ගන්න සම්මාදිට්ඨිය ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයෙන් සම්මාදිට්ඨිය සම්මාසංකප්පය කියන්නේ සම්මා සමාධිය දක්වා ගන්න ඒ දිට්ඨියත් ඇත්තටම මේ දිට්ඨියක් වෙනවා නේද කියන එක වගේ කියන්නේ එකක් දිට්ඨියක් එකක් අපි පසුබිම් තබන්න ඕන කියන එක වගේ අදහසක් වෙනවා සංවංශ ඒක චුට්ටක් ඒක තමයි මම ඔබට කලින් කිව්වේ මුලින්ම මාර්ගය ඔබට ඇත්ත වගේ දැනෙනවා. ඇත්තටම මාර්ගය කියලා කියන්නේ අර බාප්ප ඇවිල්ලා කියන සුරංගනා කතාව වගේ එකක් මාර්ගය කියන්නේ. එතකොට දැන් ඔබ එක තැනකදී දැනගන්නවා ආයි මාර්ගය කියන්නේ තවත් සංකල්පයක් පමණයි කියන. දැන් මුගක් වෙලාවට මේ අර බොහෝ පිරිසක් කරන වැඩේ තමයි අර මාර්ගය ඇත්ත කරගන්න. එතකොට මාර්ගය ඇත්ත කරගෙන මාර්ගය තුල පදිංචි වෙලා ඉන්නවා. මාර්ගය තුල හිර වෙලා ඉන්නවා. මාර්ගය තුල මාර්ගෙන් අත මිදෙන්න බැරුව يعني මාර්ගය තුලම තර්ක කර මාර්ගය තුලම විතර්ක කර මාර්ගය තුලම මේ ඉතින් ලොකු තර්කයක් එනවා මාර්ගය තුල මේක තමයි හරි මාර්ගය. එතකොට අනිත් කෙනෙක් තව කෙනෙක් ඉන්නේ වැරදිලා එයා වැරදි තැන කියලා දැන් මේ මාර්ගය සඳහා මාර්ගය අල්ලා ගැනීම සඳහා හිර වෙනවා. දැන් මෙන්න මෙහෙම කියන්නේ ඔය අර මාර්ගය කියන එක හරියට මෙන්න මේ වගේ එකක්. හරිද? දැන් ඔබ අවුරුදු ඒ කියන්නේ ඔබ යමක් හොයමින් පවතින. ඒ යමක් හොයමින් ඔබ අවුරුදු ගානක් තිස්සේ ඒ දේ සඳහා ඔබ යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා. ඒක දැන් මම ඔක ඊට වඩා සරල උපමාවකින් කියන්න දැන් හිතන්න දැන් ඔබ ඉන්නේ නුවර.
දැන් ඔබ නුවර ඉන්නකොට ඔබට යන්න ඕනේ වෙනවා යාපනයට. හරිද? දැන් ඔබට යාපනයට යන්න ඕනේ වෙලා ඔබට මග වැරදිලා ඔබ යනවා මාතර පැත්තට. ඔබ මාතරටම දැන් ඇවිත්. මාතරටම ඇවිල්ලා ඉන්න වෙලාවේදී දැන් මාතරටම ඇවිල්ලා ඉන්න වෙලාවේදී ඔබ මාතරට ආවන් පස්සේ දැන් මාතරට එන්න ඔබ දැන් සෑහෙන වෙහෙසක් ගත්තා. සෑහෙන කරදරයක් වෙලා පැය ගාණක් මහන්සි වෙලා තමයි මෙතනට ආවේ. දැන් එතකොට දැන් ඔබට දැන් මෙතනදී වැරදුනා කියලා කියනවා කියන්නේ දැන් මග වැරදුනා කියලා. හැබැයි දැන් මේ මග වැරදුනා කියලා කියනකොටම ඔබට හිතෙනවා ඔබට බය හිතෙනවා. ඒ කියන්නේ දැන් මේ ඔබට බය හිතෙනවට වඩා ඔබට හිතෙනවා දැන් මේ ආපු වැරද්ද මේ වෙච්ච මහන්සිය ගැන ඔබට ලොකු දුකක් හිතෙනවා. ඉතින් දැන් ඔබ හිතන්න දැන් ඔබ ආයි යාපනයේ පැත්තට යනවා. දැන් යාපනයේ පැත්තට යනකොට කොහොම හරි පාර හොයාගෙන යාපනයේ පැත්තට යනවා. දැන් ඊළඟට ඔබ තව කවුරු හරි කෙනෙක් ඔබේ මාර්ගය ඇහුවොත් ඔබ බොහෝ වෙලාවට මාර්ගය කියන්නේ හරියට මෙන්න මේ වගේ. ඉස්සෙල්ලා මාතරට ගිහිල්ලා මාතර ඉඳන් ආයි යාපනයේ පැත්තට යන පාර තමයි ඔබ කියන්නේ. එතකොට ඔබ ඒ තරමට අර වැරද්දට දෘෂ්ටිගත වෙලා. එතකොට ඔබ මාර්ගය කියලා කියන්නේ අර කෙලින්ම මේ ලේසියෙන් අල්ල ගන්න තියෙන නහය මෙහිම අල්ලන්න කියනවට වඩා ඔබ මේ වටේ යන පාර තමයි ඔබ ඇත්ත කරගෙන ඉන්නේ. මොකද එතන ඇත්ත කරගෙන ඉන්නේ ඔබ මේ මාර්ගයට බොහොම දරුණු ලෙසටම බැඳිලා ඉන්න නිසා. හරි. ඉතින් දැන් මේ ඔබ මේ වැරද්දට බොහොම ඒකේ වැරද්ද වෙනුවෙන් ඔබ බොහෝ කාලයක් ඔබ ඒකට මහන්සි වෙච්ච නිසා ඔබ මේ වැරද්දට බැඳිලා ඉන්නවා. තව ඔබ උපමාවක් මම මෙහෙම කියන්නම්. දැන් හිතන්නේ ඔබගේ සාමාන්‍ය ලෞකික ජීවිතය ඇතුළත් කරන්නේ ඔය වගේ වැරද්දක් නඩත්තු කිරීම තමයි. දැන් ඒ කියන්නේ ඔබේ ජීවිත කාලෙදී ඔබට වෙච්ච වැරදීම් කියන. හිතන්න දැන් ඔබ දැන් කියන්නේ ජීවිතේ සතුට කියන එක හොයාගෙන ගිහිල්ලා ඔබ කරන වැඩේ මේ ඔබ අවුරුදු ගාණක් අවුරුදු 13ක් 14ක් ඉගෙනගෙන ඊට පස්සේ මුලින් ඉස්කෝල අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ මොකක් හරි විශ්වවිද්‍යාලයක තව අවුරුදු 4ක් 5ක් ඉගෙනගෙන MSc එක කළා ඔය විදිහට මේ විදිහට දිගින් දිගටම ඔබ MBA එක කළා මේ විදිහට ඔබ දිගින් දිගටම ඔබ ගිහිල්ලා ඔබ රස්සාවක් කරලා මේ ඔක්කොම කළා දැන් ඔබට ආයි අර මුලින් ඔබට පොඩි කාලේ තිබ්බ ඔබට සතුට හොයනවා හම්බ වෙන්නේ නැහැ. දැන් හොයනවා හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් ඔබ ගිය මාර්ගය වැරදි. එතකොට ඔබ දැන් ගිය මාර්ගය වැරදි. දැන් මේ වෙච්ච මහන්සියත් අපරාධයි. හැබැයි දැන් ඔබ මේක දැනගන්නවා. දැනගත්තත් ඔබ මොකද කරන්නේ? ඔබ කැමති නැහැ මේ වැරද්දෙන් අයින් වෙන්න. ඒ වැරද්දෙන් කැමති මං කොච්චර මේකට මහන්සි වුණා. දැන් මං අවුරුදු 20ක් තියා මම මේක වෙනුවෙන් මහන්සි වෙලා. මම මෙච්චර මේකට ඉන්වෙස්ට් කරලා තිනවා. මම මෙච්චර මේකට ආයෝජනය කළා. ඉතින් ඔබ දැන් මෙච්චර මේ වැරද්ද ඔබ කරන වැඩේ වැරද්ද ඔබ නඩත්තු කරනවා. ඔබ මේ වැරද්ද නඩත්තු කරනවා. ඇයි? මම මෙච්චර මේකට මහන්සි වුණා. මම මෙච්චර මේකට වියදම් කරා. මෙච්චර දේවල් ටිකක් මම කරා. කියලා ඔබ අර ඔබේ මහන්සිය ඔබේ ආයෝජනයේ අපතේයි කියලා බයට ඔබ ඒක අල්ල ගන්න වැරද්ද අල්ල ගන්න. කමන්නේ මම මෙච්චර මහන්සියෙන් හිටියා මම මේක ඉතුරු ටිකක් අල්ලගෙන ඉන්නවායි කියලා ඔබ බොහොම දරුණු විදිහටම අල්ල ගන්න. ඔබේ වැරද්ද අවුරුදු 20ක 30ක ඔබට වෙච්ච මහන්සිය ඔබ අල්ලගෙන ඉන්නවා. ඔබට ඒකෙන් එහාට යන්න හයියක්. හරි. ඒ ඔබේ වැරද්ද අතහරින්න හයියක්. ඒ වගේ තමයි ඔබ දැන් මම කලින් කිව්වා වගේ ඔබේ අනිත් මාර්ගය තුලත් වෙන්නේ ඔය ඔබ ලෝකෝත්තර මාර්ගය ඇතුළත් වෙන්නේ ඒ වගේම තමයි. ඔබ අමාරුවෙන් නිර්වාණය කියලා හොයාගෙන ඇවිල්ලා ඔබ දැන් අභිධර්මයේ එහෙම නැත්නම් ඉත්ත විද්‍ය ආරෝමයේ ඔබ කොහොම මේ බණ එන ගොඩාක් ඔබ ඉගෙන ගන්න. ඊළඟට දැන් ඔබ අවුරුදු 20ක් 30ක් තිස්සේ භාවනා කරලා බොහොම දරුණු විදිහට ඒ භාවනාවත් ඔබ ලොකුවට මහන්සි වෙලා. ඒ භාවනාවත් ඔබ අල්ලගෙන දැන් ඔබට දැන් මේ වෙච්ච මහන්සිය ඔබට අතාරින්න බෑ. ඒ මහන්සියට වෙච්ච ඒ ඔබ දාපු එෆර්ට් එක ඔබට අතාරින්න බෑ. ඒකට දාපු ඉන්වෙස්ට්මන්ට් එක ඔබට අතාරින්න බෑ. ඔබට වැරද්දක් වෙලා කියලා දකින්න ඒ උනාට මම මෙච්චර මහන්සි වුණානේ.
මෙච්චර අමාරුවෙන් මේක හොයාගත්ත මෙච්චර අමාරුවෙන් මේක ඉගෙන ගත්තේ කියලා ඔබ ඒක අල්ලගන්න. හැබැයි දැන් ඔබට එක තැනකදී තේරුණා නම් මේ මෙච්චර මේ ඉගෙන ගත්තු ටිකත් අන්තිමේදී මුලාවක් විතරයි. මෙච්චර මේ වෙච්ච මහන්සියත් අපරාධයක් විතරයි කියලා තේරුණාට ආයි ගිහිල්ලා අපරාධෙනි කියලා අල්ලගන්න. මේ අපරාධෙනි කියලා මේ නැවත නැවත මේ වැරද්ද නඩත්තු කිරීම තමයි ඇත්තම සංසාරය කියන්නේ. වැරද්ද තෝරා ගත්තට පස්සේ ඒ වැරද්ද තවදුරටත් නඩත්තු නොකිරීම තමයි නිර්වාණය කියන්නේ. බොහොම සරලයි මේ කතාව. බොහොම පිං සන්නස. එතකොට මේ අපි නිතරම අහන බණවල තියෙනවනේ සන්නස මේ අස්සලෝමයක් 100කට පළලා ඒ වගේ මේකින් විදිනවා වගේ මේක හරි අමාරුයි මේක එච්චර වටහා ගන්න බැරි දෙයක් ඒ වගේ දේවල් අපි නිතරම අහනවා. ඒ කියන්නේ එතන මොනවා හරි ඒ විදියට හිතන එක සම්මාස යම් අදහසක් පොටක් දක්වන. ඔව් දැන් එතනදී දැන් වෙන්නේ දැන් අර මම මුලින් කියපු කතාව තමයි දැන් මේ අන්තිම මේ සරල තැනට මේක ආවට පස්සේ ආයෙ ඔබ අහගත්තු කතන්දර වලින් ඔබට මැවිච්ච රූපයක් තියෙනවා නිර්වාණයේ. එතකොට මේ මැවිච්ච රූපය තියෙන ඔන්න ඔය වගේ රූපයක් බොහොම අමාරුවෙන් ඔය අස්සලෝමයක් මේ 100කට පළලා ඔය වගේ අර කන කැස්පෑවෙක් විසිතුරකින් බලනවා වගේ දැන් ඔබට මේ හරහා මැවිච්ච චිත්ත රූපයක් තියෙනවා නිර්වාණය කියන්නේ. මෙහිම බොහොම අමාරුවෙන් ගන්න ඕනේ එකක් ලේසියකට ගන්න බෑ කියලා චිත්ත රූපයක් තියෙනවා. එතකොට දැන් ඔබ මේ චිත්ත රූපයට දැන් මොකද වෙන්නේ? ඔබ මේ චිත්ත රූපය ඔබට ඇත්ත වෙනවා. ඉතින් ඔබට මේ චිත්ත රූපය ඇත්ත වෙනකොටම දැන් ඔබ ආයෙත් මොකද කරන්නේ? ආයෙත් පරාසයට ඔබ අහු වෙනවා. ඒක තමයි අර මූලපරයය සූත්‍රෙත් විස්තර කරේ දැන් මේ නිර්වාණය මඤ්ඤණා කරයි. දැන් එතකොට අර චිත්ත රූපය ඔබට ඇත්ත වෙනවා. අර නිර්වාණය කියලා ඔබට මැවිච්ච චිත්ත රූපය ඇත්ත වෙනවා. එතකොට දැන් ඒක ඇත්ත වෙනකොට දැන් මෙහිම ලේසියෙන් හම්බෙන්න දෙයක් පුළුවන් දෙයක් නෙවෙයි. මේක අමාරුවෙන් ගන්න ඕනේ. අමාරුවෙන් යන්න ඕනේ කියලා ඔබ ආයේ මේ අමාරුවෙන් ගන්න හදන්නේ කොහෙද තියෙන එක? කොතන පවතින එකද? එහෙමයි සන්නස. අර මවාගත්තු අර චිත්ත රූපයේ තුල තියෙන එකක් නේද ආයේ ගන්න හදන්නේ. හැබැයි ඔබට කොතනදී හරි තේරුණා නම් අර මේ මවාගත්තු චිත්ත රූපයමයි මේ ගන්න හදන්නේ කියන එක. එතකොට දැන් ඔබට මොකද වෙන්නේ? අර චිත්ත රූපේ ඇත්ත කරගෙන සිටීමේ මුලාවෙන් අයින් වෙනවා. ඒකට එතන තියෙන වෙහෙස ඔක්කොම අර තියෙන සියලු දේවල් නැති වෙනවා. හැබැයි මම එක පැත්තකින් කියනවා දැන් ඔය කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. මේ කොච්චර කිව්වත් ඒ ඔබ මවාගෙන ඉන්න චිත්‍ර රූපෙන් නිදහස් වෙනවා කියන එක ඒක බොරුවක් කියලා. ඒකේ තියෙන යථාර්ථය තෝරගන්නවා කියන එක අර බය නිසා ආපහු අනිත් පැත්තට යනවා. ඉතින් ඒ ඇත්තටම මේ බය සැකේ කියන එක අයින් වෙන එක හරියට ඔය උපමාවෙන් කියන එක එක පැත්තක සාධාරණත්වයකුත් තියෙනවා. එහෙමයි සන්නස. බොහොම තව එක ප්‍රශ්නයක් අහන්න සන්නස. කටින අවස්ථාවක් තියෙනවා. මේ අර ගිරිමානන්ද සූත්‍රයේ මසල්වන්ස කියලා දැන් අපි ඇත්තටම හැම දෙයකම නිරෝධ ධර්මයක් නේ අපි ඇත්තටම අත්විඳින්න ඕන. ඒ වුණාට ගිරිමානන්ද සූත්‍රයේ තැනක කියනවා නේද? ඒතං සන්තං ඒතං පනීතං සබ්බ සංඛාර සමතා සබ්බෝපදීපටි නිස්සග්ගය කියන්නේ සබ්බ සංඛාර නිරෝධයක් නැතුව සබ්බ සංඛාර සමතයක් කියන එතන කතා කරන්නේ මොකද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට දැන් මෙතන නිරෝධය කියන්නේ දැන් අර පරාශයගේ කතාව ආයෙ ගියොත් දැන් අර අප්තම්ම කියපු කතාවේ ඉන්න රාක්ෂයා පවතින්නේ නැහැ නේද? ඒ කියන්නේ රාක්ෂයා මුලින් ඉඳලා පස්සේ නැති වෙනවා. يعني රාශිය මුලින් ඉඳලා මුලින් රාශියක ඉඳලා පස්සේ රාශිය නැති වෙනවා. නෑ සමිනා සිහිතීම නෑ. ඔව් එතකොට අන්න ඒ වගේ එකක් තමයි නිරෝධ ධම්ම කියලා කියන්නේ. නිරෝධ ධම්ම කියන්නේ මේ කලින් තිබිලා පස්සේ නැති වුණා කියන එක නෙමෙයි. කලින් හිටියයි කියලා හිතන මුලාව තමයි තිබුණේ. දැන් අර මං ඉස්සරහා මං කිව්වේ කෙලස් ටික ගෙනල්ලා මේ සුඩින් දාන්න කියලා.
හැබැයි දැන් කෙලස් ටික තියෙනවයි කියන තිබුණයි කියන මුලාව තියෙනවනේ කෙලස් ටික තිබුණයි කියන. ගෙම්මල එකකින්වත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ කියන්නේ කරා නම් මේකේ ගොඩ ගිය අන්න එතකොට නිරෝධ ධම්මයි කියන අපි හුඟක් කරන් නිරෝධය කියන මේ වචනේ පාවිච්චි කරන නිරුද්ධ වීම කියන වචනයට කියන්නේ කියන්නේ කලින් එකක් තිබිලා පස්සේ නැති වුණා. ඒත් කලින් එකක් තිබිලා පස්සේ නැති වුණා කියන අදහස නෙමෙයි. එතකොට දැන් හුඟක් වෙලාවට සමතය කියලා බොහෝ අය ගන්න සමතය තමයි අර දේවතාවගේ කතාව. අර අත්තම ඇවිල්ලා පරාසයාගේ රාක්ෂයාගේ කතාව කියනකොට පොඩි ළමයා බය වෙනවා රාක්ෂයාට. ඊට පස්සේ බාප්පා ඇවිල්ලා කතාවක් කියනවා දේවතාවෙක් ගැන. ඒ දේවතාව එනකොට අර ඒ දේවතාවට බය රාක්ෂයා පැනලා දුවන කතාව කියනවා. බාප්පා කියන එක කියනකොට අර දේවතාව කියන කතාව මවාගෙන ඒ දේවතාව නිසා පරාසයා බය වෙලා දුවනවා කියලා එකෙන් සහනයක් ගන්නවා. අන්න ඔය වගේ සමතයක් ගැන තමයි කතාව වෙන්නේ. හැබැයි එහෙම සමතයක් ගැන නෙමෙයි කතාව වෙන්නේ. දැන් රාශිය කියන එක මුලාවක් කියලා දැනගත්තට පස්සේ ආයි ඒකින් ගැලවෙන්න දේවතාවගේ පිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට රාශිය කියන එකේ අර යථාර්ථය තෝරගත්ත තැනදී එතනදී වෙන සමතේ ආයි නැවතත් කඩන්න පුළුවන් සමතයක් නෙමෙයි. දැන් අතනදී අර දැන් බාප්පා ඇවිල්ලා දැන් දේවතාවගේ කතාව කියනවා. ඔය අතර ඇවිල්ලා අත්තම්ම ඇවිල්ලා කියන කතා කරනවා. ඔය රාශියටත් වඩා ලොකු මහා යකෙක් ඉන්නවා. ඒ යකා එනකොට ඒ යකාට බයි දෙවියු රුද්ධ වෙනවා කියලා ආයි අනිත් පැත්තට කතාව කියලා තව යකෙක් මවන්න පුළුවන්. හරි. එතකොට ඒ යකාගේ කතාව කියනකොට දැන් අර දේවතාවගේ කතාව ආයි යට යනවා. ඉතින් එතකොට මේක මෙන්න මේ වගේ සමත වීමක් තමයි තියෙන්නේ. ඒ සමතේ කියන එක කැඩෙන සමතයක්. හැබැයි මේ නිරෝධය කියන එක දැකීම නිරෝධය තුල සමතේ කියන එක අමුතුවෙන් ආයෙ වඩන්න දෙයක් නැහැ. ඒ ඉබේම සමතේටපත් වෙනවා. මොකද ආයෙ බය කරන්න බෑ. අර ළමයාව ආයෙ බය කරන්න බෑ. ඒ වගේම ඔබ මේ කතාව යථාර්ථය තෝරගත්තට පස්සේ ඒකේ යථා ස්වභාවය තෝරගත්තට පස්සේ ඒක අර අපි නිකන් අර තෙරපියුටික් විදිහට ගන්න සමතයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අර මම මුලින් කියපු විදිහට. පැහැදිලිද? එහෙමයි සයින්ස් එහෙමයි. ඒ කියන්නේ අර ඔව් දැන් මම මෙහෙමයි. දැන් මම මහත්තයා කියන්නම් පොඩි කතාවක්. අවසානයේදී මහත්තයා කියන්නේ ඔබතුමාට අවසානයේදී කරදර කරන්නේ මෙන්න මේක. මොකක්ද දන්නවද? අන්තිමේදී ඔබට කරදර කරන්නේ ඔබම අහගත්තු බණ ටික. ඒ ටිකෙන් ගැලවෙන්න බැරුව තමයි ඔබ අවසානයේදී සංසාරේ රැඳෙන්නේ. ඒ කියන්නේ ඒක අතරගන්න බැරුව නේද සමහරවිට ඒ කියන්නේ මේ අතරගන්න බැරි තමයි ඒ කියන්නේ ඒක පැත්තකින් දාගන්න ඒ නිසා දැන් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අසල් ස්වාමීන් නවද? ඔව් එහෙනම්. මුලින්ම ස්වාමීන් මෙච්චර කාලයක් තිස්සේ මේක පහදලා දෙන්න දන්න මේ එෆර්ට් එකට බොහොම ස්තුතියි. මේ මම ඇත්තටම මේ අහන ප්‍රශ්නෙත් වැරදි කියලා මම දන්නවා. ඒ වුණාට මම ස්වාමීන් කොහොමද අහන්නම්. මම දැන් ටික කාලයක ඉඳලා ස්වාමීන් අහගෙන තියෙනවා ප්‍රශ්න අහලා ඊට අමතරව මම දැන් පහුගිය සාකච්ඡා කිහිපයකදී මම ගොඩක් ප්‍රශ්න අහුවා. මම ස්වාමීන්ගේ අර මේ පස්ස නිරෝධය කියන දේශනාවත් අහලා මට ඇත්තටම මේක තේරුණා. හලෝ මේ එකින් සම්මාසි මට දැන් මං හැම අත්පැත්තකින්ම බැලුවා අර මේ ආස්වාදයේ පැත්තෙනුත් බැලුවා ඊට අමතරව
කාලය පැත්තිනුත් බැලුවා ඊට පස්සේ මට අර පස්ස කියන එක තේරුණා ඊට පස්සේ මට දැනුණා දැන් මෙච්චර කාලයක් බලලා කරලා තියෙනවා ටිකත් ඇත්තටම මෝඩකමක් කියලා හැබැයි මට තියෙන එකම ප්‍රශ්නේ මම කිව්වා වගේ දැන් මේ ප්‍රශ්නේ වැරදි කියලා මම තේරෙනවා මොකද අහනකොටම මේක අපව වැරද්ද මට තේරෙනවා මේ ඒක අහලා ඉවර වෙලා ඊට පස්සේ තාපහුව නිකන් මේ තේරුන්නේ නැහැ වගේ තේරෙනවා මුල් දවස් දෙක තුනේදී තේරුණා කියලා දැනුණා ඊට පස්සේ ආපහු දෙවෙනි සැරේටත් ඇහුවම ඊට පස්සේ වෙන අවබෝධයක් වගේ ආවා ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් සමහරවිට මෙහෙමයි දැන් අපි දරුණුවට ඔබලා දරුණුවට බැඳිලා තියෙන සංකල්ප ටිකක් ඒ සංකල්ප ටික තමයි මේ තේරුණා අවබෝධ වුණා ප්‍රත්‍යක්ෂ වුණා එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂය තේරීම අවබෝධ වීම එහෙම නැත්නම් ප්‍රඥාව කියලා මෙන්න මෙහෙම සංකල්ප ටිකක් ඔබ හදාගෙන කියන්නේ මෙන්න මෙහෙම ටිකක් බොහොම දරුණු විදිහට ඇත්ත වෙලා තියෙනවා තේරුම් ගත්තා ප්‍රත්‍යක්ෂ වුණා අවබෝධ වුණා එහෙම නැත්නම් ප්‍රඥාව දැන් මෙන්න මෙහෙම හරහා ඔබ එහෙම නැත්නම් මේ පරම සත්‍යය යථාර්ථය මෙන්න මෙහෙම කියලා ඔබ වචන ටිකක් මේ මෙහෙම වචන ටිකක් බොහොම දරුණු විදිහට ඇත්ත වෙලා තියෙනවා එතකොට මෙන්න මේ ටික ඉබේ පහළ වෙච්ච එකකුත් නෙමෙයි මේ ටිකත් අර ඔය කාගෙන් හරි අහගෙන ඒ ආගැනීම හරහාම දැන් ඔබට ගොඩනැගිච්ච සංකල්ප ටිකක් කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නවා අවබෝධ කරනවා තේරුම් කරගන්නවා එතකොට දැන් හැම වෙලාවෙදීම මිනිස්සෙක් උත්සාහ කරන්නේ නොතේරුම්කම කියන එකෙන් අත මිදලා තේරුම්කම කියන පැත්තට යන්න. මොකද උඩ තේරුම කියන තේරුණා කියන එක උඩ ඇත්ත වෙලා තියෙන්නේ. ඒක නොතේරුම්කමෙන් අයින් වෙලා තේරුම්කමට යන්න. ඒ වගේම ඔබ ප්‍රත්‍යක්ෂ වීම කියන පැත්තට යන්න. එහෙම නැත්නම් ඔබ මුලාව කියන පැත්තෙන් අයින් වෙලා යථාර්ථය කියන පැත්තට යන්න. මෙන්න මේ වගේ දෙයක් මෙතන තියෙනවා. ඉතින් අන්න ඔන්න ඔය කතාව තමයි තෝරගන්න ඕනේ. මෙතන දැන් අපිට මේ ඇත්තටම මම ඔබට තේරුම් ගන්න කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒක හොඳට තෝරගන්න. හරි. ඔබට තෝරගන්න කියලා දෙයක් මම කියනවා. මම මේ තෝරගන්න කියන වචනේ පවා පාවිච්චි කරනවා. මම පාවිච්චි කරන මේ භාෂාවේ දැන් අපිට මේ වැටිච්ච වලෙන්ම තමයි ගොඩ එන්න තියෙන්නේ. ඉතින් එතකොට මේ වැටිච්ච වලේ තියෙන මඩ ටිකම තමයි මේ වලේ තියෙන මඩම තමයි මම ඔබට මේ මඩ වලින් තමයි මම ඔබට ගහන්නේ. මේ මඩම තමයි ඔබට ගොඩ එන්න කියලාත් මම දෙන්නේ මේ මඩ ටිකම තමයි. ඉතින් එතකොට දැන් මේ කිසිම දෙයක් තෝරගන්න කියලා මම දෙන්නේ නැහැ. දැන් ඔබට මම හැම වෙලාවෙදිම පැහැදිලි කරලා දෙන ඔබ තෝරා ගන්නවයි කියලා. ඔබ තෝරාගෙන සිටිනවයි කියන එකේ මුලාව පැහැදිලි කරලා තියෙන එක සහ ඔබට දැන් අනාගතයේදී තෝරගන්නවා හරි අනාගතයට ගිහිලා තෝරගන්නවා හරි ප්‍රත්‍යක්ෂ කරගන්නවා හරි කියලා ඔබ මේ තෝරා ගැනීමේ වැඩපිළිවෙලක ඉන්නවා නම් ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ වැඩපිළිවෙලක ඉන්නවා නම් අන්න ඒකේ වැරද්ද පෙන්වනවා. පැහැදිලිද? ඔව් පැහැදිලි සමහරවිට ඒකයි මම කිව්වේ මුලදීම අහන ප්‍රශ්නේ වැරදි කියලා මට තේරෙනවා. ඒකයි මම අහුවේ මොකද දැන් මේක ඒකෙදිත් මම ඔබට කියන්නේ මම ඔබට දෙන්නේ මේ එළියෙන් ගුරුවරයෙක් මේව කරන්න නෙමෙයි ඔබගේ ඇතුළාන්තයේ ඉන්න ගුරුවරයා පහල කරලා දෙන්න. ඉතින් අර ඇතුළාන්තයෙන් ගුරුවරයා පහල වුණාට පස්සේ ඇතුළාන්තයෙන් ගුරුවරයා ඔබට ඒ වෙලාවෙදිම ඔබට මුලාව කියන එක පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ ඔබට උත්තරයක් නෙමෙයි එතනදී ලැබෙන්නේ ඔබ ගොඩනගෙන ප්‍රශ්නේ මුලාව පැහැදිලි කරලා දෙනවා. එතකොට ඔබ ගොඩනගන ප්‍රශ්නේ ඇතුළාන්තයෙන් පහල වෙන ගුරුවරයා ඔබගේ ප්‍රශ්නේ තියෙන වැරද්ද පැහැදිලි කරලා දෙනකොටම ඒ ප්‍රශ්නේ වැරද්ද පෙන්වා දෙනකොට ඔබට උත්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමයි සම්මාසේ ඒක තමයි මම හිතන්නේ මොකද ප්‍රඥාව කිව්වත් මොනවා කිව්වත් ඒක කියන වෙලාවට මේක ඒක මේ එතනදිම තමාව පනවලා ප්‍රශ්නේ ඇතුළතයි පිටතයි පත් වෙලා කොම ඒ වෙලාවටම නැගිනවනේ සම්මාසේ නේද? ඔව් එතනත් ඉතින් ආයි වෙන්නේ තව ගොඩ අර තව එක්ක අත්තම්ම කියපු අර රාශිය කතා හරි එහෙම නැත්නම් බාප්පා කියපු මේ බාප්පා කියපු දේවතාවේ කතාව වගේ තමයි ඔක්කොම කතා ටික. එහෙමයි සමහර.
දැන් ඕකේ මොඩල් එකක් හදාගන්න එපා. ඒ කියන්නේ දැන් මේක ප්‍රඥාව කියන එනකොට මම පැනවෙනවා මම කියනකොට ඔහොම පැනවෙනවා කියලා ඔබ ඔය දැන් ඔය හදාගෙන ඉන්න එක ඔබ තව හදාගෙන ඉන්න මේ මවාගත්තු කතාවක් විතරයි. පැහැදිලිද ඒක? ඔව් පැහැදිලි සාමස්. හොඳයි. බොහොම දරුවන් සර්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම අහලා තියෙන දේශනාව ගොඩක් වෙලාවට සඳහන් වෙනවා මේ අපි වර්තමාන මොහොතේ සිහිය පවත්වා ගන්න ඕනේ. එහෙම නැත්නම් සතිමත් වෙන්න ඕනේ වගේ දේශනාවල සඳහන් වෙනවා. ඒ වගේ දෙයක් අපි එදිනදා ජීවිතයේදී පුරුදු කරන එක ගැටලුවක්ද? එහෙම නැත්නම් ඒකත් අර වහන්සේ කියන විදිහට තව මොඩල් එකකට වගේ වැටෙන දෙයක්ද කියන එක දැනගන්න කැමතියි. ඔව්. දැන් මම ඔබෙන් අහනද ඔබ සතිමත් වෙන්න හදන්නේ කොයි වෙලාවෙද? එදිනෙදා ජීවිතේදීනේ. එහෙමයි. එතකොට දැන් ඔබ සතිමත් වෙන්න හදන්නේ දැන් නෙමෙයි අනාගතයේදීනේ. මම දැනටත් පුළුවන් වෙලාවට පුරුදු කරන්න try. ඒක තමයි මම ඔබට පැහැදිලි කරන්නේ. දැන් ඔබ දැන් සතිමත් වෙන්න හදන්නේ එදිනෙදා ජීවිතේදී. එතකොට ඔබ ඔය කියන එදිනෙදා ජීවිතේ හරි අනාගතේ හරි කොහෙද පවතින්නේ? ඒකත් පනවන්න අමාරු දෙයක්. එතකොට ඔබ සතිමත් වෙන්න හදන්නේ අසතිමත් වෙලා කියලා තේරෙන්නේ. එහෙම. තේරුණාද? එතකොට දැන් මෙතනදී සතිමත් වෙන්න හදනකොටම ඒ කියන්නේ සතිමත්ව ඉන්නවා කියලා ගන්නකොටම ආයි අසතිමත් වෙලා තමයි සතිමත් වෙන්නේ. මොකද දැන් කෙනෙක් සතිමත්ව ඉන්නවා කියලා කියනකොටම ඒ පළවෙනි එක තමයි ਉਹ සතිමත්ව ඉන්නවා කියන රාමුව ප්‍රේම් එක දාගන්නේ. එහෙම. කියන්නේ මෙතන හැඩයක් හදා ගන්නවා සතිමත්ව ඉන්නවා කියලා. එතකොට මේ හැඩය ඇතුලේ ਉਹ දැන් හිර වෙලා ඉන්නේ. පළවෙනි ඊළඟ එක තමයි දැන් ඔබ සතිමත්ව ඉන්නවා කියලා කියනකොටම ඔය සතිමත්ව ඉන්න වෙන්නේ ඔබට අනාගතයේ. එහෙම. එතකොට සතිමත්ව ඉන්නවා කිව්වහම මේ ඉන්න සතිමත්ව ඉන්න මම ඉන්න වෙන්නේ අනාගතයේ. මේ සතිමත්ව ඉන්න කියන කතාව කියනකොටම සතිමත්ව ඉන්න සියල්ල පනවන්නේ අනාගතේ. එතකොට මේ අනාගතය කියන එක ඇත්තටම පවතින අනාගතයක් නෙමෙයි ඔබ අසතියෙන් ඇත්ත කරගෙන ඉන්නවා. පැහැදිලිද මං කියප එක තේරුණාද? ඔව් යම් මට ඒක හරියටම ඇත්තටම තේරුණා කියන්න තමයි මට කල්පනා කරලා බලන්න පුළුවන් ඒ සම්බන්ධ. ඒ කියන්නේ එහෙම අවශ්‍යතාවයක් නෑ වගේ දෙයක්ද වහන්සේ සඳහන් කරන්නේ කියන්නේ. මම කියන්නේ ඔබ සතිමත් බව සහ අසතිමත් බව කියන මේ රාමු දෙකනොත් අත මිදෙන්න ඕන. එහෙම. නැත්නම් ඔබ සතිමත් බව කියනකොටම දැන් මම ඔබ දැන් සතිමත්ව ඉන්නවා කියනකොටම මට මතක විදියට අපි ගිය සතියේ කරපු එක සාකච්ඡාවකදී පැහැදිලි කරා අර මේ මහදැන මුත්තගේ ගෝලවරු පිරිසගේ කතාව ඔබ අහලා තියෙනවනේ උපමාව. දැන් කතාව අහලා තියෙනවනේ. එහෙමයි. අර ගෝලේ අර මහදැන මුත්තා කරන්න ඕනේ ඔක්කොම වැඩ ටික අර ගෝලයේ පොතක ලියාගන්නේ. ඔව් එහෙම. හරි එතකොට ගෝලයේ පොතක ලියාගෙන අර මහදැන මුත්තා අර වලට වැටුණාන් පස්සේ වලින් ගොඩ එන්නේ කොහොමද කියන එක පොතේ ලියලා තිබුණේ නැහනේ. ඔව් එහෙමයි. හරි දැන් ඒ වගේ දැන් ඔබ සතිමත් භාවයේ කියන එක ඔබ කොහෙද ලියාගන්නේ? සතිමත් ඉන්න ඕනි කියන එක කොහෙද ලියාගන්නේ? ඔව් ඒකත් අර විදිහට මොකක් හරි අපි ලර්න් කරගත්ත අර ගෝලයේ වගේ ලියාගෙන ඉන්න එකක් නේද තියෙන්නේ? හරිද? දැන් මේ විදිහ ඔබ මෙහෙම හදාගෙන ඉන්න හැඩතලයක් තියෙනවා සතිමත් භාවයේ කියන. ඒකට මේ සතිමත් භාවය කියන්නේ ඔබේ තවත් චිත්ත රූපයක් විතරයි සතිමත් භාවයේ. හරිද? එතකොට මේ සතිමත් භාවය කියන එක ඔබ හදාගෙන ඉන්න මේ චිත්ත රූපේ ඔබ ඇප්ලයි කරන්න යන්නේ කොතනද? ඔබ එදිනෙදා ජීවිතය ඔබ ඉස්සෙල්ලා ප්‍රශ්න අහනකොට එදිනෙදා ජීවිතයේ නිරන්තරයෙන් කියනකොටම
එතකොට දැන් මේ සතිමත් භාවය කියන එක ඇප්ලයි කරන්න යන්නේ අනාගතේ. එතකොට ඔබ අනාගතය කියන දැන් මේ එදිනෙදා ජීවිතය කියලා හරි අනාගතය කියලා හරි ඔබ තව චිත්ත රූපයක් මවා ගන්න. එක චිත්ත රූපයක් මවා ගන්නවා මේ අනාගතයේදී මේ සතිමත් භාවයෙන් ඉන්නවා එදිනෙදා ජීවිතේ සතිමත් භාවයෙන් ඉන්නවා කියලා එක චිත්ත රූපයක් මවාගෙන ඊළඟට තව චිත්ත රූපයක් මවා ගන්නවා මේ සතිමත් භාවය මේකයි කියලා. අන්න ওই චිත්ත රූපයට දෙකට තමයි ඔබ අහුවෙලා ඉන්නේ වැරදිලා. අන්න ඔය දෙක තේරුණා නම් ඔබ සතිමත් භාවයටපත් වෙනවා. එතකොට ඔබ සතිමත් භාවයෙන් ඉන්නවා කියන කතාවත් තවදුරටත් එතන යෙදෙන්නේ නැහැ. දැන් ඔබ වහන්සේ එතනදී කියවනේ දැන් ඒ දෙක තේරුම් ගත්තොත් සතිමත් භාවයටපත් වෙනවා කියලා. ඔව් දැන් මම එහෙම කියනවා. හැබැයි දැන් ඒක තවදුරටත් ඒක කියන්න ඒක යෙදෙන්නේ නැහැ. ඒක ඉව යුතු නැහැ එතනින්. දැන් ඇත්තටම මගේ අදහස් මගේ අදහස කියන්නේ මම හිතන් හිටපු විදිහ උනේ අපි එහෙම සත්‍යමත් භාවය වගේ දෙයක් පුරුදු පුහුණු කරොත් ඒකෙන් මේ අවබෝධයට නිකන් මොකක් හරි නිකන් අපි හිතුව උත්තේජනයක් හරි මොකක් හරි වගේ නිකන් ඔබ මෙහෙමයි මම කියන්නේ ඔබ අවබෝධයටපත් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ අවබෝධයටපත් වෙන්න පුළුවන්. ඔබ තව කවදාවත් ගොඩ එන්න බැරි වලකට වැටෙන්න. මොකද දැන් ඔබ සතිමත් භාවය කියන චිත්‍ර රූපයේ ඇත්ත වෙලා තියෙනකන් ඔබට ඒ වලින් ගොඩ එන්න බෑ. ඔබ හැම වෙලාවෙම මේ රාමුව ඇතුළේ හිර වෙලා නේ. ඔව් එහෙම දෙයක් තියෙනවා. පැහැදිලි. එහෙමයි. එතකොට සතිමත් භාවය හරහා ඔබ සතිමත් බව කියන එකත් ඔබ මේ චිත්‍ර රූපයක් නේද? මේකයි සතිමත් බව කියන්නේ. අනිවාර්යයෙන් මේක ඒකත් මම හිතින් හිතාගත්තා. ඒ සතිමත් බව කියන චිත්‍ර රූපේ ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවනේ කවදා හරි වැටේ එළියට වැටේ කොහේ හරි ළඟා කරගන්න පුළුවන් නේ. ඔව් එහෙම එතකොට එතන තියෙන බලාපොරොත්තු ඔක්කොම තේරෙනවද මම මේ කියන්න හදන කතාව? එහෙමයි. බම්පින් සමිනස්. අවසරයි ස්වාමින් වහන්සේ. ඔව්. ස්වාමින් වහන්සේ මම දැන් අපි කලින් දේශනාවකදී අහලා මේ දැන් මේ අපි දේවල් ඇත්ත කරගෙනමයි ප්‍රශ්නයක් අහන්නේ ජීවත් වෙන්නේ. එතකොට දේවල් ඇත්ත කරගෙනමයි කියලා ඒක අපිට තේරිලා එතකොට ස්වාමීන් වහන්සේ කිව්වා එහෙම ජීවත් වෙනකොට තමුන් සාමාන්‍ය කෙනෙක් කියලා තමුන් තේරුම් ගන්න ඕන කියලා. ඒ කියන්නේ අසාමාන්‍ය කෙනෙක් වෙන්න යන්න එපා කියලා. එතකොට තමුන් සාමාන්‍ය කෙනෙක් වෙලා දැන් අපි ජීවත් වෙමින් යනකොට අපිට ආයි බයක් ඇති වෙනවානේ ස්වාමීන් වහන්සේ අපි අර පරණ කෙනාම වෙලාද කියලා. පරණ කියන්නේ අපි දැන් මේක අපි බොරුවක් කියලා දැනගත්තට ඊට පස්සේ අපි ආපහු දැනගෙන ඒක සාමාන්‍ය වෙලා ජීවත් වෙනකොට ආයි අපිට බයක් ඇති වෙනවා. අපි මේ පරණ කෙනාම වෙලාද දැන් ආයි අපව මේ යන්නේ අපි වලකට මැදගෙන වැටෙන්න යනවාද කියලා. ඒ වගේ හැඟීමක් ඇති වෙනවා. එතකොට ඒකේ ප්‍රශ්නේ මොකක්ද? ඉතින් එතකොට ඒක ගැන අපිට කලකිරීමක් ඇති වෙනවානේ. ඒ කියන්නේ දැන් අපි අනේ ආයිත් අපිට අර පරණ කෙනාමනේ කියලා. ඔව්. එතකොට පරණ කෙනාම කියලා බය හිතෙනවා. බය හිතලා ආයෙ ඔබ මොකද කරන්න හදන්නේ? ආයෙ අසාමාන්‍ය වෙන්න හදනවනේ. ඔව් ස්වාමීන් වහන්සේ එහෙම තමයි හිතෙන්නේ එතකොට. ඉතින් දැන් ඔය තියෙන දෝලනය දැක්කද? ඔව්. ඒ කියන්නේ කල්පනා කරනකොට ඒක තේරෙනවා. ඔය දෝලනය හරියට බලාගෙන ඉන්න ඔය දෝලනය. ඒ කියන්නේ දැන් ඔබ ආයි සාමාන්‍ය වෙනවා. ඔබ සාමාන්‍ය වෙනකොට ඔබ අසාමාන්‍යයි කියලා ඔබේ මැවිච්ච චිත්ත රූපේ ඔබට කරදර කරනවා. ඔව්. එහෙමයි. මේ පැත්තට ගිය ඔබ විනාශ වෙයි කියලා ඔබට බය හිතෙනවා. ඒ විනාශ වෙයි කියලා බය හිතෙන්නේ ඇයි? කවුද විනාශ වෙන්නේ එතකොට? එතකොට දැන් මම ආයි මාව හදාගෙන කියන්නේ මෙතන මේ මමත් තේනේ මේ බය වෙන්නේ. ආයි බය වෙලා ඔබ ආයි අසාමාන්‍ය වෙන්න හදනවා. ඔව්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඔය තියෙන ඔය දෝලනය දකින්න හරියට ඔය දෝලනය.
එතකොට ඒ දෝලනය දකින්නවා කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ අර කිව්වා වගේ අර සතිමත් බව කියන එකද? නැත්තම් අපි මෙහෙම සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. මෙහෙමයි ওই දෝලනේ දැක ඉන්න එක මම ඔබට ඔබ අහපු ප්‍රශ්නෙට අදාළව කියපු එකක්. ඉතින් ඇත්තටම ওই දෝලනේ දැන් එක තැනකදී ඔබට තේරෙයි ඕක දකින්න එක තේරුමක් නැති වැඩක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද ඒක තේරුමක් නැති වැඩක් කියලා ඔබ දකින්නේ. දැන් ඔබ දැන් මේ පැත්තට දැන් ඔබ මෙහෙම සාමාන්‍ය වෙන්න හදනකොටම ඔබ සාමාන්‍ය වෙනකොටම ඔබ බය හිතෙනවා. හැබැයි දැන් ඔබ ආයෙ අචීව් කරන්න හදන්නේ මොකද්ද? අසාමාන්‍ය කියලා ආයෙ අචීව් කරන්න හදන්නේ මොකක්ද? එහෙම බය හිතිලා ඔබ ආයෙ වෙන තැනකට යන්න හදනවනේ. ඒ යන්න හදන වෙන තැන කොහෙද පවතින්නේ? එහෙම නැත්නම් වෙන ගෙනෙක් බවට වෙන දෙයක් බවට පත් වෙන්න හදනවනේ. ඒක කොහෙද තියෙන්නේ? ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒකත් ඉතින් අර අපි ඉතින් වෙන තැනක් හදාගෙන මමත් හදාගෙන ඒක මවාගත් එකක් නේ. දැන් ඊට පස්සේ ඔබ මෙහෙම ගිහලා ඔබ විනාශ වෙයි කියලා ඔබ හිතනවනේ. විනාශ වෙලා විනාශයෙන් විනාශයට යයි කියලා. ඒක කොහෙද තියෙන්නේ? ඒ විනාශයෙන් විනාශ. ඒ විනාශයත් ඉතින් මං හිතින් හදාගෙන තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ එතකොට. එනේ එතරයි. ඉතින් යාර කියන්නේ මට. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඇත්තටම ඒ කතාව මගේ මම අහන්න හිටපු දෙයකටත් සෑහෙන ලොකු උත්තරයක් වුණා. අපි අර සාමාන්‍ය ජීවිතේ ගියනකොට හිතෙන ඇත්තටම කොච්චර තේරුණාද මේක අපි අර හිතපු තැනටම යනවා නේ කියලා. හැබැයි ඒකට ප්‍රශ්නයක් අහන්න කියලා හිතාගෙන ඉන්නකොට ඒකට උත්තරේ දැන් අපවම වුණා. උත්තරයක් නෙමෙයි අතන මේක. උත්තරේකුත් නැති මට්ටමක් දුම් කියන එක වැටහුණා. ඒක බොහොම පිංගේ මෙතනදී දැන් අර මම කියන්න තියන්නේ දැන් හුඟක් අය මේ බලාපොරොත්තු වෙන්නේ අර මේ බාප්පගෙන් කතා අහන්න. මුලදීම ඔබ අත්තම්මගෙන් කතා අහන්න කැමති වුණා. ඔබට අත්තම්මා අර ඒක නැතරම ඔබ ලෞකික ජීවිතය කියන එක ගොඩනගාගත්තේ අත්තම්මගේ කතන්දර ටික. අත්තම්මා කියපු සුරංගනා කතා ටික හරහා තමයි ඔබ ලෞකික ජීවිතය කියන එක හොයාගන්නේ. ඊට පස්සේ ඇත්තටම ඔබ ඊළඟ ලෝකෝත්තර කතන්දර ටික ලෝකෝත්තර සුරංගනා කතා ටිකක් තමයි ඔබ බලාපොරොත්තු. ඇත්තටම විතරම මට බණ කියනවා කියලා කියන්න කිසිම දෙයක් නැහැ. ඇත්තටම කියන්න කිසිම දෙයක් නැහැ. නේ ඇත්තටම යමක් කියවෙනවා නම් කියවෙන්නේ කියන්නේ ඔබ ඉන්න දෘෂ්ටියේ ප්‍රතිවිරුද්ධය පෙන්වා දීම පමණයි. එන ඔබ ඇත්ත කරන් ඉන්න පරාසයාගේ ප්‍රතිවිරුද්ධය පෙන්වා දීම විතරයි මට කරන්න. යාර ඔබ කිව්ව මම අර කලින් කිව්ව කෙනාට කිව්ව දෙයම තමයි කියන්නේ වෙන්නේ ගුරුවරයා පහළ වෙන්නේ ඇතුළාන්තයෙන්. ඒක ඔබට දැනෙන්න පටන්. ඒ ගුරුවරයා හැම වෙලාවෙම ඇවිල්ලා ඔබට උත්තර නෙමෙයි දෙන්නේ. ඔබ ප්‍රශ්නේ කුඩු කරන්නේ. ඔබ ප්‍රශ්නයක් එන සැරේට අර ගුරුවරයා ඇවිල්ලා අර ඇතුළාන්තයෙන් පහළ වෙන ගුරුවරයා අර ඔබට පහළ වෙන හැම ප්‍රශ්නයක්ම කුඩු කරලා විනාශ කරලා දානවා. ඉතින් එතනින් හැර ඔබට උත්තර හොයන ජීවිතයක් නෙමෙයි ඔබ ගත කරන්නේ. මම අර කලින් දේශනික සඳහන් කරා අර විභාග ශාලාවක් ඇතුළේ හිර වෙලා ඉන්න මිනිස්සේ මුළු ජීවිත කාලෙම දැන් ඒ වගේ දැන් ඔබ මුළු ජීවිත කාලෙම කරන්නේ අර විභාග ශාලාව ඇතුළට වෙලා ප්‍රශ්න වලට උත්තර හොයලා ඉන්න. අර ප්‍රශ්න ටික ඔක්කොම කුඩු ගුරුවරයා පහල වෙලා නැත්නම් ප්‍රශ්න ටික ඔක්කොම කුඩු වෙලා ගියාට පස්සේ ඔබට උත්තර ලියන්න දෙයක් නැහැ. ඔබට විභාග ශාලාව නැද්දේ ඔබට උඩ පැන නටන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට අර ප්‍රශ්න පත්‍රය ඇතුලේ බලි කුරුළු ගන්න පුළුවන්, කාටුන් අඳින්න පුළුවන්, මල් අඳින්න පුළුවන් ඕන දෙයක් කරන්න. ඔබ ඕන දෙයක් කිරීමේ නිදහස තියෙනවා. මම කියනවා කතාව වචනාර්ථයෙන් ගන්න නැතුව උපමාවෙන් ඔබට කියලා තෝරගන්න.
එතකොට අර හැම ප්‍රශ්නයක්ම ඇවිල්ලා ගුරුවරයා ඇවිල්ලා කුඩු කරලා දානකොට උඩ උත්තරයක් අවශ්‍ය වෙන්නේ. ඒ අතුලාන්තයෙන් පහළ වෙන ගුරුවරයා. එමය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. බොහොම පිං ප්‍රමාණ පිං. හොඳයි තව ප්‍රශ්න තියෙනවද නැත්නම් අපිට අදට අවසන් කරන්න පුළුවන්? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ කතන්දර දෙකම අපි දැනගත්තට පස්සේ එතකොට මේ දෙකෙන් කොයි පැත්තටවත් වැටෙන්නේ නැතුව ජීවිතේ කොහොමද ඉස්සරහට ගත වෙගෙන යන්නේ? කියන්නේ කිසිම දෙයක් ප්ලෑන් කරන්නේ නැතුව වෙන දෙයකට මුණ දීගෙන එහෙම ජීවත් වීමක්ද කොහොමද ස්වාමීන් වහන්සේ තනින් හට මට දැන් එතනදිත් ඔබ මොඩල් එකක් නෙමෙයිද හදාගන්නේ. දැන් එතනදිත් දැන් මෙන්න මෙහෙම ගන්න. දැන් ඔබ දැන් අපි හිතමු දැන් අපි අර මේ අනාගත සිහිනමවනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දවල් හිණ හදනවා කියලා කියන්නේ. ඔව්. දැන් ඔබ මුලින් දැනුත් ඔබ හැදුවේ මොකක්ද? අනාගත. දැනුත් ඔබ හැදුවේ දවල් සිහිනයක් නේද? මෙහෙම මම ඉන්නවයි කියලා හැදුවේ මොකක්ද? ඔව් ස්වාමී. එතකොට එතනත් හැදුවේ දවල් හිණයක් නේද? එහෙමයි. ඔන්න ඔය හදන්නේ දවල් හිණයක් කියලා දැනගත්තා නම් එච්චර. එතකොට දැන් ඕක හදන්නේ දවල් හිණයක් කියලා තේරුණාට පස්සේ ඔබ දැන් මේ මොකක් හරි ආයේ මොඩල් එකක් හදන්න යනවාද අනාගතේ? මම ප්ලෑන් නොකර ඉන්නවා එන දෙයකට මුහුණ දෙනවා ඔහේ ඉන්නවා වගේ අපි කතා ටිකක් කියනකොටම අපි කියන්නේ අපි ආයේ මේ දවල් හිණයක් නෙමෙයිද හදන්නේ. එහෙමයි. කියන එකද නැත්නම් දවල් හිණයක්ද හදන්නේ? ඒක තේරෙනවද ඒ කතාව? ඔව් ඒ කතාව තේරෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් සමහර වෙලාවට දැන් එදිනෙදා ජීවිතේ වෙන සිද්ධිත් එක්ක තරහ යනවනේ. දැන් තරහ අපි හිතමු ද්වේෂය කියලා. තරහක් එද්දී දැන් ඒක සමහරලාට ඒක යටපත් කරගෙන ඉන්න වෙන. ඒක එළියට දාන්න බැරි තැනක. එතකොට ඒක දැම්මොත් එතන එහාට ඊට වඩා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියලා භාගයක් ගිහිල්ලා ඒක නතර කරගන්න. ඉතින් ඒ වගේ දේවල් වලදීත් එතකොට තවත් මොඩෙල් එකකටද අපි ඉන්නේ කියලා තමයි මට දැන් මේ මම ඔබෙන් ඇහුවා දැන් හරි දැන් තරහා යන එක නවත්තන්නේ නැවතුවේ නැති වුණාන් පස්සේ ඊට වඩා ප්‍රශ්නයකට මම මුහුණ දෙනවා. එතකොට දැන් ඔබ තරහා යන එක නවත්තන්නේ ඔබ මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ටිකෙන් ගැලවෙන්න නෙමෙයි. එහෙමයි. දැන් එතනදී ඔබ තරහා යන එක නවත්තන්නේ ආයිත් ඔබ යම පරිස්සම් කරන්න නෙමෙයිද? එක්ක ඔබේ ප්‍රතිරූපේ හරි මොකක් හරි පරිස්සම් කරන්න නෙමෙයි. එහෙමයි සර්. හොඳට බලන්න එතනදිත් ඔබ කරන්න යන්නේ ඔබේ ඔබව ආරක්ෂා කිරීම තමයි එතන කරන්නේ. ඔබ ගැන තියෙන ප්‍රතිරූපය, ඔබ ගැන තියෙන හොඳ නම අන්න ඒක ආරක්ෂා කිරීම තමයි ඔබ කරන්නේ. දැන් මෙතනදී මම ඔබට පැහැදිලි කරන්න ඕනේ මෙන්න මෙහෙම තමයි ඉස්සෙල්ලාම ඔබ අයින් කරගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා ඒක දකින්න ඕනේ. මේ කියන්නේ ඔබ තරහ යන එක නවත්තන් ඉන්නේ මේ තරහ නරකයි කියන එකට වඩා ඔබගේ ප්‍රතිරූපයෙන් මිද වැටේ කියලා ප්‍රතිරූපය ආරක්ෂා කරන්න. එතකොට දැන් මෙතනදී ඔබ යමක් ආරක්ෂා කරන කෙනෙකුට ඒකේ සුවයක් නැහැනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔබට දැන් මැණිකක් ගෙනල්ලා දෙනවා. මේ මැණිකක් ගෙනල්ලා දීලා ඔබට මේක පරිස්සම් කරන්න. ඒක පරිස්සම් කරන්න කිව්වා දැන් මැණික තියන්නේ කොහෙද? මේ හොරු ගනීද ඔක්කොම කරලා දැන් මේ අර ලොකු සල්ලි මිටියක් හරි මැණික් ටිකක් හරි ඔබට ගෙනල්ලා දුන්නා මේක පරිස්සම් කරන්න ඔබ මහා වෙහෙසක් දරන්න ඕනේ.
ඒ වගේම දැන් ඔබේ ප්‍රතිරෝධය නඩත්තු කර කර ඉන්නවා. ඉතින් ප්‍රතිරූපේ නඩත්තු කරන ඔබට මහන්සි වෙන. දැන් ප්‍රතිරූපේ නඩත්තු කරන දැන් තරහා යන්න බෑ. මේවා කරන්න බෑ. උනෝම කියලා ඔබ නඩත්තු කර කර. ඒ ඉස්සෙල්ලා නඩත්තුව බලන්න. ඒ නඩත්තුව තුළ තියෙන වෙහෙස දකින්න ඔබ. ඊළඟට දැන් මෙහෙමයි. දැන් ඔබ ඉස්සෙල්ලාම නැති කරගන්න ඕන. දැන් ඔබ දැන් මේ වෙලාවේදී කතා කරේ තරහා ගැන නෙමෙයිනේ. තරහා ගැන ඔබේ තියෙන දෘෂ්ටිය ගැන නෙමෙයිද කතා කරන්නේ. එහෙමයි සර්. දැන් මේ වෙලාව ඔබ කතා කරන්නේ තරහා ගැන නෙමෙයි, තරහා ගැන ඔබේ තියෙන perception. ඔබේ දෘෂ්ටිය ගැන. තරහා හොඳ නැති එකක්. තේරුණාද මම මේ කියන්න හදන්නේ? තේරෙනවා සර්. අන්න දැන් එතකොට දැන් මෙතන මේ තරහා ගැන තියෙන ඔබේ දෘෂ්ටිය ඉස්සලා අඳුන ගන්න. තරහට මොකක් කරන්න ගන්න. මේ තරහා කියන හොඳ එකක් නරක එකක්. අන්න මේ දෘෂ්ටිය එන විදිය තෝරගන්න ඕනේ. මේ දෘෂ්ටිය කියන එක ඒක සාපේක්ෂව වෙනකොට නැගෙන දෘෂ්ටියක්. ඒක ඔබට තිබ්බ එකක් නෙමෙයි. ඒක දෘෂ්ටියක් විදියට පහළ වෙච්ච එකක්. මෙන්න ඉස්සලා මේ Taman තුල තියෙන දෘෂ්ටිය ඉස්සලා අඳුන ගන්න. මේ දෘෂ්ටිය තියාගෙන දෘෂ්ටියෙන් පේන එකට ප්‍රතිකාර කරන්න කියන වැඩක් නේ. දැන් මෙතන ඔබ කතා කරන තරහ ගැන තියෙන ඔබේ දෘෂ්ටියනේ. ඒ දෘෂ්ටිය හරහානේ දැන් ඔබට පේන්නේ. ඒකට ඔබට මොනා කරන්න කියත් වැඩක් නැහැ. ඔබ දැන් මේ තියෙන දැන් මේ වෙලාවේ තරහ කියන එක ගැන ඔබට ගොඩනැගිලා තියෙන දෘෂ්ටි හරියට අඳුනගන්න. පැහැදිලි නැත්නම් ආයෙ අහන්න මම. පැහැදිලි සාරණ. හොඳයි. කොහොම පින්. ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ මේ අපි සසර කියලා කියන්නේත් ඔය වගේම කතාවක් නේද? අපි හදාගත්ත බිල්ලෙක් වගේ අපි බය වෙලා ඊට පස්සේ ඉපදීම මරණය ගැන විශ්වාසයක් ඇති කරගෙන ඊට පස්සේ ඒකෙන් ආයි ගැලවෙන්න මාර්ගයක් හොයමින් ඒ වගේම අපි හදාගත්ත මනස හදාගත්ත ඒ වගේම ඒක තමයි මම ඔබට කිව්වේ. දැන් ඔබ දැන් බය වෙන යමක් තියෙනවා නම් ඒ බය වෙන එක මම කියනවා මේස උඩින් තියන්නේ. පුළුවන්ද? බෑනේ හම්බ. එතකොට දැන් එහෙම තේරෙනවා නම් ඔබ එතකොට දැන් මේ දැන් ඉස්සලා දැන් ඔබ බය වෙන්නේ මොකටද කියලා ඔබ තෝරගන්න ඕනේ. එතකොට ඔබ බය වෙන දේ ඔබේ දෘෂ්ටිය තුළ තියෙන එක. එහෙමයි සර්. දැන් අර මං ඉස්සලා කිව්වේ දැන් ඉස්සලාම දැන් සතර අපායට බය වෙනවා. සතර අපායට බය වෙන්නේ තියෙන සතර අපායට නැත්නම් දෘෂ්ටිය තුළ තියෙන සතර අපායට. දෘෂ්ටිය තුළ තියෙන සතර අපායට. අපි හදාගත්ත ඊට පස්සේ සතර අපායෙන් නිදහස් වුණා කියලා හිතාගෙන. ඔව් ඒ තමයි දෘෂ්ටිය. මම සෝවාන් මම සකදා මම අනාගාමි ඔහොම හිතලා මම සතර අපායෙන් නිදහස් කියලා හිතා. එතකොට නිදහස් වෙලා තියෙන්නේ කොහේ තියෙන සතර අපායේ? අපි හදාගත්තේ. ඔය දෙකම එතකොට මේ දෙකේම තියෙන මුලාව දැක්කද? එහෙමයි සයන්ස්. ඉතින් එතකොට දැන් ඔබ බලන්න දැන් ඔබ සසර කියලා හරි උපත මරණය නැවත උප්පත්තිය අපාය දිව්‍ය ලෝක මේ කියන ඒ දැන් එතනින් හරි කියලා මනුස්ස ලෝක කියලාත් විඳින්නේ මොකක්ද? එහෙමයි. ඒක මම අර ගිය සතිය අර එක දේශනාවක අර විස්තර කරා අර මේ රජතුමාගේ අර පිස්සගේ කතාව විස්තර. ඔබ මෙච්චර කල් ඔබ දැන් මෙච්චර කල් ඔබ රස්තාවල් කරා ඔබට නෑදෑයෝ ඉන්නවා දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් ඔය තියෙන ඔක්කොම ඔබ මෙච්චර දවල් කරා කියලා හිතන සියලු දේවල් අවුරුදු 30 40ක් 50ක් මහන්සි වුණා කියලා හිතන දේවල් ටික. ඔබට විඳින්න නම් ඔබ මොකද්ද කරන්න ඕන? ඒ ටික විඳින්න නම් මොකද්ද කරන්නේ? අපි මනසෙන් හදාගන්න ඕනේ ඒක විදිහ. ඉතින් මනසෙන් ආය හදාගන්න එපා. එතකොට ඔබ මනසෙන් හදාගත්ත එකක් කරන්නේ ඔබට විඳින්න පුළුවන්ද මොකක්ද? ඒක ඔව් දෘෂ්ටියක් තමයි. තේරුණාද මම මේ කියන්නේ? එතකොට ඔබ සසර කියලා ආයි මේ සසර කියලා බය වෙන්නේ හරි සසර කියලා විඳින්නේ හරි දෙකම මොකක්ද කියලා ඔහොම බොහොම සරලව තෝරගත්තා නම් හරි. එතකොට ඇත්තටම ඔබ සසර කියන එකුණු නිදහස් වෙනවා. ඇත්තටම ඔබ නිර්වාණයෙන් නිදහස් වෙනවා. නිර්වාණය අවශ්‍ය වෙන්නේ සසරක් තියෙනකොට. සසරක් තියෙන නිසා. එහෙමයි. තේරෙනවා සර්.
ස්වාමීන් වහන්සේ ඔව් කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ දැන් අපි මෙහෙම මේ මුලාවක් නඩත්තු කරනවායි කියලා දැනගෙන ගාතට පස්සේ අපිට ඒක දැන් මේ ගිහි ජීවිතයක් ගෙවදී ජීවිතයෙන් මිදෙන්න හදනවයි කියන එකත් තව මුලාවකටපත් වීමක්ද කියන එක. ඕකට මම මේ කලින් උත්තර දීලා තියෙන ওই ප්‍රශ්නෙට. ඔව් ඒක මුලාව තමයි. හැබැයි ඔබ මේ මුලාවෙන් අයින් වෙලා ආයි ඉන්නේ කොතනද? ඒක තමයි සමහර කියන්නේ ඒ වුණාට ඉතින් දැන් මේ දැන් මේක ගිහි ජීවිතෙන් අයින් වෙන්න හදනවයි කියන එක ගිහිලා පැවිද්දට යනවයි කියන එකම එතකොට ඒක මුලාවක් කියලා ඔබට තේරුණානේ. හරිද? එහෙමයි. ඔව් මමත් කියනවා ඒක මුලාවක් කියලා. හැබැයි එතකොට දැන් ඔබ ගිහි ජීවිතය තුළ ඒකෙන් අදහස් වෙන ඔබ තවදුරටත් ගිහි ජීවිතය තුළ ඉන්නවයි කියන එක. එතකොට ඒක තමයි එතනින් මිදිලා යන්න හිතනවයි කියන එක මුලාවක් වුණත් දැන් ඔව් මිදිලා යන්නේ නැතුව ඉන්නවයි කියලා හිතන එක ඒකත් මුලාවක්. එහෙමයි අර දැන් ඉන්න මුලාවට වැඩිය අර මම ඔබට කලින්ම මේ කතාව කියලා තියෙනවා. ඉස්සෙල්ලා මේ පැවිද්ද මරන්න කලින් ගිහියා මරලා ඉන්නේ. මොකද ඉස්සෙල්ලා ඔබ මේ පැවිද්ද මරා ගත්තොත් ඔබ ඉස්සෙල්ලා කරන්නේ පැවිද්ද මරණ එක. ඔබ ඉස්සෙල්ලා පැවිද්ද මරා ගත්තොත් පැවිද්ද මරන්න ඕනි. මම කියනවා පැවිද්ද මරන්න ඕනි කියලා. හැබැයි ඔබ ඉස්සෙල්ලා දැන් ඔබ පැවිද්ද මරන්නේ ගිහියා කියාගෙන. ඒකයි වැරද්ද. එහෙම නෙවෙයි සමහරවිට මං අහන්නේ දැන් ගිහි ජීවිතෙන් මිදෙලා යනවායි කියලා පැවිදි ජීවිතයකට යනවායි කියන එක මේ ගිහි ජීවිතේ ඉන්න මුලාවට වැඩිය හොඳයි නේද කියන තැන මම. ඔව් ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඉස්සෙල්ලා ගිහියා මරන්න ඊට පස්සේ පැවිද්ද මරන්න. ඉතිවියට මරන්න. එහෙම. නැත්තම් මෙහෙමයි දැන් ඔබ මේ කොච්චර මේ බණ කතා මේ ඔක්කොම මේවා අහගත්තත් මම අර මුලින් කිව්වා වගේ ඔබ සියලු දෙනා මාපව කරන්නේ ඔබට වෙච්ච වැරද්ද නඩත්තු කරන්න. එහෙමයි. ඔබ ජීවිතේ එක දැනගද දැනගන්නවා මේ ඔක්කොම මම කියන්නේ අර මං කිව්වේ අර මුලින් අකුට හොයන්න කියලා දැන් ඔබට අර පොඩි කාලේ තිබ්බ සතුට ඊට පස්සේ ඔබ කරපු කිසිම දෙයකින් ලැබුණේ නැහනේ. ඒ තෘප්තිය ඔබට ලැබුණේ නැහනේ. දැන් ඉතින් හැබැයි ඔබ දැන් ඒකට මෙච්චර මං ඉන්වෙස්ට් කරා. මම මෙච්චර මහන්සි වුණා. මෙච්චර මම මේකට දැඟලුවා කියලා කියන ගමම්ම ඔබ කරන්නේ මොකද්ද? එහෙනම් මම මෙච්චර මහන්සි වෙච්ච නිසා මම මේක තව දුරටත් කරගෙන යනවා. කියලා ඒ වැරද්ද ඔබ නඩත්තු කරනවා. එහෙමයි සමහරවිට. ඉතින් ඔබ ඔව්. ඒ බොරුවෙන් මිදෙන්න බැරුව කියන්නේ මීට වැඩිය අපරාධනේ වගේ කියලා අදහසක් එනවනේ. වෙච්ච මහන්සි අපරාධනේ වගේ. එහෙම හිතනවට පරිසම දැන් මේ බොරුවේ ඉන්නවා කියලා තේරෙනවා. හැබැයි ඒ බොරුවෙන් මිදෙන්න තව ස්ටෙප් එකක් තියාගන්න බැරුව ඉන්නවා. බොරුවෙන් මිදෙන්න? ඒ කියන්නේ දැන් මේ නඩත්තු කරන්නේ බොරුවක් කියලා අවබෝධයක් තියෙනවා. නමුත් ඒ බොරුවටම දැන් පුරුදු වෙලා ඒ බොරුවම ඇත්ත වෙලා වගේ තියෙනවා. ඔව්. බොරුව කියලා දැනගත්තාම පස්සේ නඩත්තු කරන්න ටිකක් අමාරුයි. ආයාසයෙන් තමයි නඩත්තු කරන්නේ. ඒක තමයි සම්. ඒ ආයාසයෙන් නඩත්තු කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඒ ආයාසයෙන් නඩත්තු කරන්නේ අර වෙච්ච මහන්සිය අපරාධනේ. එහෙම. දැන් මම එහෙම හිතන්නකෝ දැන් චිත්‍රාඳින්න කැමති කෙනෙක් ඉන්නවා. මම උපමාවකින් කියන්නේ චිත්‍රාඳින්න කැමති කෙනා කොහොම හරි අම්මගේ තාත්තගේ ඔය සමාජයේ තියෙන බලපෑම නිසා මෙයා ડોක්ටර් කෙනෙක් වෙන්න යනවා. ඉතින් එයා අවුරුදු 7ක් 8ක් විතර මේ මහන්සි වෙලා උපාධිය අරගෙන ඔක්කොම කරන. දැන් එතකොට දැන් මෙයාගේ කැමැත්ත තියෙන චිත්‍රාඳින්න. හරි. මම උපමාවෙන් කියන කතාව තෝරගන්න. හරිද? දැන් චිත්‍රාඳින්න කැමැත්ත තියෙන. හැබැයි දැන් මම අවුරුදු 7ක් තිස්සේ මේ ජීවිතේ මහන්සි වුණා. දැන් මේ වටේ ඉන්න මිනිස්සුත් මම ડોක්ටර් කෙනෙක් කියලා හිතන් ඉන්නවා.
ඉතින් දැන් ඒ වෙච්ච මහන්සි අපරාධින කියලා එයා මොකද කරන්නේ? එයාගේ කැමැත්ත තියෙන චිත්‍ර අඳින්නේ එයා මොකද කරන්නේ? එයා අකමැති දෙයක් කරන්නේ. ඔය වෙච්ච මහන්සි අපරාධ. එහෙම නැත්නම් දැන් මම මේකෙන් අයින් වුණාට පස්සේ අනේ මගේ අම්මා තාත්තා මොනවා කියයිද දන්නේ නැහැ. මගේ යාළුවෝ මොනවා කියයිද දන්නේ නැහැ. ඒ කියන්නේ මාව ෆේලියර් කෙනෙක් විදියට දකි. මේක අතැල්ලා ගියෝ මාව ෆේලියර් කෙනෙක් විදියට දකි කියන අන්න බයෙහිඳ මොකද කරන්නේ? අරක ආයෙ නඩත්තු කර කර ඉන්නවා වැඩ. හැබැයි අතුලාන්තයෙන් යාට ඕනේ වෙන දෙයක්. මම කියන ඔබ ඔය අතුලාන්තයෙන් කියන දෙයට ඔබ අවංක වෙන්නේ නැහැ. මොකද ඔබට බයයි අර දැන් වෙච්ච මහන්සි අපරාධි කියලා. හරි එහෙම නැත්නම් අනිත් අය මං ගැන මොනවා හිතයිද කියලා. අනිත් අය මං ගැන මොනවා හිතයිද? ඒක ඔබ අනිත් අය වෙනුවෙන් ඔබ රංගපානවා එතනින් එහාට. ඉතින් මේ ජීවිතේ කරන රංගපෑම් ටික අයින් කරා නම් අර නඩත්තු කිරීම ටික අයින් කරා නම් හරි. හැබැයි මේක ලෞකික ජීවිතේට විතරක් නෙමෙයි. දැන් කෙනෙක් ඉන්න පුළුවන් අවුරුදු 30 40ක් භාවනා කරලා එහෙම නැත්නම් අවුරුදු 30 40ක් මොකක් කරේ එක ස්කීම් එකක ගිහිල්ලා එක මාර්ගයක ගිහිල්ලා මේක අනේ මේක දැන මේක අතහැර ගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන් තව කෙනෙක්. අපරාධෙනේ වෙච්ච මහන්සි අපරාධෙන් නැත්නම් දැන් මම මේ ඔක්කොම ආයෙට කියලා දැන් මට වැරදුනා කියලා මම දැන් කොහොමද කියන්නේ අවුරුදු 30කට පස්සේ මම කොහොමද කියන්නේ අවුරුදු 10කට පස්සේ මට වැරදුනා කියලා කොහොමද කියන්නේ කියලා ආයි එතනත් ආයි අපි මෙතන නඩත්තු කරනවා. ඒ ඔය නඩත්තු කිරීමට තමයි සසර කියන්නේ. එහෙමයි සමිනස් හම්පේ. තව ප්‍රශ්න තියෙනවද නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්ද? අවසරයි සමිනස්. ඔව්. සමිනස් දැන් අපි උදාහරණයකට මෙහෙම හිතමු එක මිනිහෙක් ඉන්නවා මෙයා කිසිම ධර්මයක් අහලත් නැහැ. සසරක් ගැන දන්නෙත් නැහැ, නැවත ඉපදීමක් ගැන දන්නෙත් නැහැ, කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට මෙයා ඒ කියන විදිහට රාක්ෂය දැකලත් නැහැ, රාක්ෂය ගැන දන්නෙත් නැහැ, දේවතාවෙක් අහලත් නැහැ, දන්නෙත් නැහැ. එතකොට මෙයාට තියෙන ප්‍රශ්නේ මොකද සමනස? ඔබ යහනේ ප්‍රශ්නෙත් වැරද්දක් තියෙනවා. ඒ වැරද්ද තමයි දැන් ඔබත් දැන් මේ වෙලාවේ යම් රූපයක් හදලානේ කිව්වේ නේද? කියන්නේ ඔබ චිත්ත රූපයක් හදලා නෙමෙයිද මට කතා කරන්නේ? එහෙමයි සමනස. ඒකට ඔබ හදපු මේ චිත්ත රූපය ඇත්ත කරගෙන මට ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙන්නේ. එහෙමත් උත්තර දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක වැරද්ද දැක්කද? ඒ හදපු ප්‍රශ්නේ වැරද්ද දැක්කද? එහෙමයි සමනස. නෑ අපි එහෙම කෙනෙක් ඉන්නවයි කියලා ගත්තොත් ප්‍රශ්නේ වැරද්ද තෝරගන්න. හැබැයි ප්‍රශ්නේ ඇත්ත කරගෙනවත් මම උත්තරයක් දෙන්නම්. දැන් එහෙම අර අපි හිතමු මොකක් හරි ආගමකුත් දන්නේ නැහැ, මොකක්වත් දන්නේ නැහැ. ඒත් මේ සමාජයේ විසින් මොකද කරන්නේ? අඩු ගානේ මේ සයන්ස් හරි ඇත්ත කරනවා නේද? සයන්ස් කියන්නේ ආගම. ආය වෙන දෙයකට අහු වෙන්න පුළුවන් අපසෝනද? මොකක් හරි විශ්වාස පද්ධතීන් ටිකකට අහු වෙනවා. ඒක ආගම කියන නම නොතිබෙන්න පුළුවන්. ඒකේ මොකක් හරි විශ්වාස පද්ධතියකින් දීකට අහුවෙයි. ඔන්න ඔබ ප්‍රශ්නේ ඇත්ත කළා මම උත්තර දුන්නා. අනිත් පැත්තට කිව්වොත් දැන් ඔබ ওই ප්‍රශ්නේ කියන එක ඔබ ඉස්සෙල්ලා ඔතන දකින්න ඕනේ ඔබ දැන් මෙතන මේ ඔබ මවනවා. ඕක තමයි මනසේ ස්වභාවය. මෙහෙම සිනාරියෝ එකක් මවනවා. මෙහෙම පුද්ගලයෙක් මෙහෙම ඉන්නවා. ඒ කියන්නේ ඔබම මවනවා පරාසය. ඔබම මවනවා දේවතාවය. ඊට පස්සේ මේ පරාසය කොහෙද ඉන්නේ? ඒ මකර කොහෙද ඉන්නේ? මකරට දත් කීයද? ඌ කොහොමද නිදාගන්න? රැයට කන්න කොහොමද කියලා ප්‍රශ්න ටිකක්. හැබැයි ඔබම මවාගත්තු සුරංගනා කතාවකට ඔබම හම්බෙන්නේ. දැන් ඇත්තටම ඔය සුරංගනා කතාව ඔබම මවාගත්ත එකක් නෙවෙයි. ආගමකට අහු වෙන්නේ නැතුව මොකකටවත් ඒ කියන්නේ මේ ඔය මොකක්වත් අහගන්න නැතුව හිටපු පුද්ගලයා. ඔබ මවාගත්තු සුරංගනා කතාව ඇතුළේ ඉන්න චරිතයක් නේද? ඔව් එහෙමයි. ස්වාමීන් වහන්සේ අවසරයි. ඒකට උත්තර දෙන්න ගියාම වඩා ඒක සුරංගනා කතාවක් බව තෝරා ගැනීමයි කලින්. හොඳයි. අහන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් අර ඉස්සෙල්ලා මහත්තයා කිව්ව එකට දැන් මේ ලෝකේ කිසිම කියන්නේ දැන් මේක ඇත්ත කරලා තමයි කියන්න වෙන්නේ. මේ දැන් කිසිම අඩු ගන්න කල්චර් එකක් හරි තියෙනවනේ. දැන් අඩු ගන්න දැන්
සත්වයන්ගේ වුණත් හිතපු දැන් එතන එතකොට ඒ ඩේටා ටිකක් අනිවාර්යයෙන්ම කවනවනේ. ඒ කියන්නේ කොමනෝ විශ්වාස පද්ධතිය ටිකට හිර වෙනවා. හිර වෙනවනේ. ඒක කොහොමත් මොන සිස්ටම් එකේ තිබ්බත් ඒක එතකොට අර වගේ එකක් කොමනෝ විශ්වාස ඒකට හිරවීම තමයි සසර කියන්නේ. උපකල්පිත ප්‍රශ්නයක්ම වෙනවනේ. ඒ යථාර්ථය තෝරා ගැනීම තමයි අනිවාර්යයෙන්ම. හැබැයි ඔය අහන ප්‍රශ්නේ වැරද්ද ඒකත් තෝරගන්න. ඒක තමයි වඩා වැදගත්. එන අදට අපි අවසන් කරමු නේද? ඉතින් මම අවසන් කරද්දිත් අර මේ කියන්න තියෙන්නේ මේ ඔබ දැන් මේ දිගින් දිගටම මෙහෙම වැරදි ටිකක් නඩත්තු කරනවා. ඉතින් ඒ වැරදි ටික නඩත්තු කරන්නේ ඒ වැරදි නඩත්තු කරන ඔබ ඒකට කරපු ආයෝජනය අපරාධ කියලා හිතලා සහ ඔබ ෆේලියර් කෙනෙක් විදිහට තව කෙනෙකුට අර පෙන්වන්න තියෙන අකමැත්ත. ඉතින් ඔබ ෆේලියර් කෙනෙක් බවට පත් වුණා නම් ඒ කියන්නේ ඔබ අසාර්ථක වූ බව ඔබට පෙන්වන ඔබට වැරදිච්ච බව ඔබ පිළිගත්තා. ඒ වැරද්ද තවදුරටත් නඩත්තු නොකිරීම තමයි නිර්වාණය වෙන්නේ. ඉතින් ඒ වැරද්ද තවදුරටත් නඩත්තු කරනවා නම් ඒ නඩත්තු කිරීම අත්‍තරම සංසාරේ වෙනවා. ඉතින් අර මුලින් එක්කෙනෙක් කිව්වා වගේ දැන් මේ කොච්චර මේ කතාව කොච්චර සරල වුණත් ඒ සරලත්වය කියන එක හැම වෙලාවෙම තෝරගන්න බෑ. මොකද ඒ සරලත්වය අර සංකීර්ණ වූ අදහසක් ඔබ තුළ ඔළුව තියෙන නිසා. දිගින් දිගට මේ කලින් දාලා තියෙන දේශනා අහන්න, ඒවට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඉතින් කාට හරි වඩා පැහැදිලි කරගන්න ඕන නම් ඉතින් පෞද්ගලිකවම ඇවිල්ලා හම්බෙලා කතා කරන්න. ඉතින් අපි අද දවසේට එනම් අපි අවසන් කරමු. අපි ඊළඟ සතියේ මේ දේශනය පවත්වන්නේ නැතුව සතියක් ගිහිල්ලා ඊට පස්සේ සතියේ අපි දේශනය කරමු. ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඊළඟ මේ සතියේ නැද්ද දේශනය? ඊළඟ සතියේ ඊළඟ සෙනසුරාදා නෙමෙයි ඊට පස්සේ සෙනසුරාදා අපි ඊළඟ සාකච්ඡාව කරමු. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම ඒක මෙයා කරන්න. හොඳයි. ඒ දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.